අයිබෝවන් සුබුදැස්සරක් වාසනාවන්ත ජයග්‍රාහි දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. ඔබ එකතු වෙන්නේ නිදහස් සතියන්තේ වීකෙන්ඩ් සන්ෂයින් එක. අද සෙනසුරාදා දවස. අද දවස මතක් කරනකොට දෙසැම්බර් මාසේ 26 වෙනිදා ඊයේ දවස නත්තල් දවස. අද දෙසැම්බර් 26 දෙසැම්බර් 26 කියනකොට අදින් අවුරුදු 16කට කලින් ඒ ඉතිහාසය පිළිබඳව අපට කොහෙත්ම අමතක කරන්නට බැහැ. 2004 දෙසැම්බර් 26 වෙනිදා එදා පොය දවසක් සුනාමිය පිළිබඳව අපේ රටේ බොහෝ දෙනෙක් දැනගෙන හිටපු නැති දවසක් 2004 දෙසැම්බර් 26 කියන්නේ. හැබැයි එදා දවසේදී සුනාමිය අපේ රටට ඇවිල්ලා නැත්තම් මේ මහ මුහුද ප්‍රචණ්ඩ වෙලා අපේ රටට ගොඩ ගලලා අපේ රටේ අහිමි වුණු ජීවිත ගන්න සංඛ්‍යාත්මකව 31229ක්. ඒ වගේම අතුරුදන් වුණු පිරිස 4093ක්. ඒ වගේම 21411 දෙනෙකුට තුවාල සිද්ධ වුණා මේ සුනාමිය හින්දා. මේ ජල පහරට හසු වෙලා විවිධ දේවල ගැටිලා ජනතාවට තුවාල සිද්ධ වෙලා තිබ්බා. සුනාමිය ගැන කතා කරනකොට අද දවස බොහොම විශේෂයි. ජාතික සුරක්ෂිතතා දිනය විදිහට අද දවස හඳුන්වනවා. සුනාමි සැමරුම් සංවිධානය කරනවා. වාර්ෂිකව අපි දකිනවා විශේෂයෙන්ම හික්කඩුව පැරෑලිය ප්‍රදේශයේ දුම්රිය ගමන් ගත්ත රේල් පාර පවා ඇඹරිලා ගිහිල්ලා ඒ තරම් දරුණුවට ප්‍රචණ්ඩව සුනාමිය ආපු බව අපි හැම දෙනෙක්ම දන්න කාරණාවක්. බොහෝ පිරිසට තමුන්ගේ නිවාස හිමි වුණා, ජීවිත හිමි වුණා, දේපල හිමි වුණා. පුංචි දරුවන්ට අම්මල තාත්තලා හිමි වුණා, අම්මල තාත්තලට පුංචි දරුවා හිමි වුණා. සමහර වෙලාවට මේ බොහොම අනුවේදනීය සිද්ධි අනුවේදනීය කතාත් සුනාමිය ඇතුළේ තියෙනවා. ඒ හැම දෙයක්ම විශේෂයෙන්ම පහුගිය අවුරුදු 16 පුරාවටම රැව්පිලි රැව් දුන්න බව අපට අමතක කරන්නට බෑ. ඉතින් සුනාමියෙන් මියගිය සහ ඒ විපතට පත්වෙච්ච පිරිස් අපි තවමත් සිහි කරනවා. ඔවුන් වෙනුවෙන් අපි විශේෂයෙන් රටක් විදිහට කම්පා වුණා සහ කම්පා වෙනවා. ඒ හැම දිනෙකටම විශේෂයෙන් සුනාමියෙන් ජීවිත අහිමි වූ පිරිසට අපි විශේෂයෙන් නිවන් සුව ප්‍රාර්ථනා කරන අතරදී පීඩාවට පත්වෙච්ච පිරිස් තවමත් ඉන්නවා. ඒ හැම දිනෙකටමත් රටක් විදිහට ගොඩනැගෙන අතරදී, ජාතියක් විදිහට ගොඩනැගෙන අතරදී ඔවුන්ට අතහිත දෙන්න හැම දෙනෙක්ම ලාංකිකයන් විදිහට එකතු වුණා. එදත් අදත් ඒ ආකාරයෙන් එකතු වෙන බව මතක් කරන්නට ඕනේ. හැබැයි මේ හැම දෙයක්ම අද දවසේ අපිට සමරන්න වෙලා තියෙන කොරෝනාත් එක්ක. සමීර මාත් එක්ක ඉන්න සුබුදැසනක්. සමීර සුබුදැසනක් නගිත්. සමීර කොයි ආකාරයෙන්ද මේ කොරෝනා පිළිබඳව අපේ අද දවසේ තොරතුරු වාර්තා වෙන්නේ? ඔව් නජිත් අද දවසේදී අපිට අපේ රටින් රෝගීන් 39782ක් මේ වන විට වාර්තා වී තිබෙනවා. ඒත් එකම ප්‍රතිකාර ලබන පිරිස 8257ක් තවමත් රෝහල්වල. ඒ වගේම සුවය ලබා පූර්ණ සුවය ලබා නිවෙස් වෙත ගොස් තිබෙන පිරිස 31339ක් දක්වා වැඩි වී තිබෙනවා. කොමුණත් ඊයේ දවසේදී ආසාදිතයන් 551 දෙනෙක් සොයාගෙන තිබෙනවා. මරණ 186ක් ඊයේ දවස වන විට අපේ රට තුලින් වාර්තා වී තිබෙනවා. ඉතින් මේ තත්ත්වයේ තුල ඔබ කල්පනා කරන්නට ඕනේ උත්සව සමයේ ඔබ රැඳී සිටින්නේ උත්සව සමයක් වුණත් කල්පනාවෙන් ඉන්න ඕනේ. රට තුල සෞඛ්‍ය ගැටලුවක් නිර්මාණය වී තිබෙන නිසා ඒ ගැටලුවට මුහුණ දෙන්න ඔබට තමයි පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා ඔබ ආසාදිතයෙක් නොවී සිටීමට වග බලා ගැනීම තුලින් තවත් කෙනෙකුගේ ජීවිතයක් ආරක්ෂා කර ගැනීමට ඔබට පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ නිසා තමයි අපි නිරන්තරයෙන් අද උදෑසන ඔබට සඳහන් කරන්නේ මේ ගැටලුවෙන් මිදීමට නම් ඔබ ආරක්ෂා විය යුතුමයි. උත්සව සමය නිසා නිවසින් එළියට යෑමේදී එහෙම නැත්නම් නිවසින් බැහැරව යාමේදී ඔබ සෞඛ්‍ය අංශ ලබා දී තිබෙන රජය ඒ වගේම මේ සඳහා කැප වී සිටින දෙනා ලබා දී තිබෙන උපදෙස් ඔබ නිසි ආකාරයෙන් පිළිපදින්නට ඕනේ අනිවාර්යෙන්ම. විශේෂයෙන්ම මුවාවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය රැක ගැනීම සහ නිතර අත්සේදීම කියන කාරණා තුනත් එක්ක ඔබ ජීවත් වෙන්න පුරුදු වුණොතින් ඔබට මේ කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීමට ඉඩකඩ ලැබෙනවා. අන්න ඒ නිසා රට ආරක්ෂා කරගන්නට ඔබේ දායකත්වය අනිවාර්යෙන්ම අවශ්‍ය වී තිබෙන මොහොත. මෙන්න මේ කරුණුත් එක්ක ඔබට ජීවත් වෙන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒකට මූණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා අද උදෑසනම ඔබ කල්පනා කරන උත්සව සමය වුණාට උත්සව සමයේ සංචරණය සම්පූර්ණයෙන්ම සීමා කරලා නිවෙසට වී රැඳී සිටමින් ඒ උත්සව කටයුතු සංවිධානය කරනවා තිබෙනවා නම් ඒවට මුහුණ දෙන්න කියලා අපි ඔබෙන් බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා නදිත් අද දවසේදී උදෑසන. ඒ තොරතුරුත් එක්ක අපිට පුළුවන්කම ලැබෙනවා අද දවසේදී ජාතික පුවත්පත්වල තොරතුරු වලට යන්න. අපි මුලින්ම දිනමින පුවත්පත වාර්තා කර තිබෙන ප්‍රධාන සිරස්තල කීපයක් දෙසට අවධානය යොමු කරන්න සූදානම්. දිනමින අද මුල් පිටුවේ නදිත් වාර්තා කරනවා නත්තල් උත්සවය පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. ලෝකේ මිලියන ගණනාවක් කිතුණු බැතිමතුන් ඊයේ දවසේදී නත්තල් උත්සවයේ සැමරුවා. වෙනදා තරම් උත්සවශ්‍රීය නොවුණත් ඔවුන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ දේව මෙහන් වලට සම්බන්ධ වෙමින් නත්තල් උත්සවය
උත්සවය සමරන ආකාරය අපි දැක්කා. ලංකාවෙත් ඒ විදිහටම සිද්ධ වුණා. ඉතා චාම්ව ඒත් අභිමානවත් ලෙස නත්තල් උත්සවය සමරන ආකාරය තමයි දැක්කේ. දිනමින වාර්තා කරනවා ප්‍රධාන සිරස්තලය බොරු විවේචන සමාජ විවසනයක් දේශපාලන නායකයන් පක්ෂ භේද අතහැර රට ආරක්ෂා කර ගන්නට ඕන කියලා තමයි අගරාධ ගුරුතුමන් සඳහන් කරන ප්‍රවෘත්තිය වාර්තා කර තිබෙන්නේ. මුල් පිටුවට අරගෙන එනවා දිනබින පුවත්පතේ සුභාෂිනී සේනානායක ලියන ප්‍රවෘත්තිය. දේශපාලන නායකයන් පක්ෂ භේද අතහැර දමා එක්ව රට ආරක්ෂා කරගත යුතු වන බව අගරාධ ගුරු මැල්කම් රංජිත් කාදිරල් හිමිපාණන් නත්තල් දේව මෙහෙට එක්වෙමින් කඳාන ශාන්ත සෙබස්තියන් දෙව් මැදුරේදී පෙරේදා රාත්‍රියේදී පවසනවා. එක්ව කටයුතු නොකර බොරු විවේචන සිදු කිරීම සමාජ විවසනයක් බව උන්වහන්සේ සඳහන් කර තිබෙනවා. කොවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුට එදිනෙදා වේල සොයා ගන්නට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවත් මේ කොවිඩ් වසංගතය ආවේ කොහොමද කියා සොයා බලන්න අවශ්‍ය බවත් උන්වහන්සේ සඳහන් කරනවා කියලා තමයි දිනබින පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඔය අතරදී සමීර අද දවසේ ලංකාදීපයත් තොරතුරු වාර්තා කරනවා. දැන් ඊයේ දවසේ අපේ රටේ පැවැත්වෙච්ච නත්තල් දේව මෙහෙයන් නත්තල් තොරතුරු පිළිබඳව අද ඡායාරූපත් එක්ක ලංකාදීපයේ මේ විදිහට කියනවා. නත්තල් දින ප්‍රධාන දේව මෙහෙයදී කියලා මේ කාදිනල් හිමිපාණන් වහන්සේ මේ නත්තල් දින ප්‍රධාන දේව මෙහෙයට සහභාගී වූ ආකාරය ඡායාරූපකින් දැක්වෙන්නේ. මෙවර නත්තල් දින ප්‍රධාන දේව මෙහෙය මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරාධ ගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් කඳාන ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී පෙරේදා මධ්‍යම රාත්‍රියේදී පැවැත්වුණා. එයට සහභාගී වූ බැතිමතුන් දේව මෙහෙය අවසන් වීමෙන් පසුව කාදිනල්තුමන්ට පඬුරු පිළිගැන් වූ අයුරු ඡායාරූපයේ දැක්වෙනවා කියලා ඡායාරූපයත් එක්කම ওই විදිහට වාර්තා කරනවා. ඒ අතරදී විශේෂයෙන්ම තවත් ඡායාරූපයක් අද දවසේ ඩේලි නිවුස් පුවත්පතේ මේ විදිහට ඒත් ප්‍රධාන දේව මෙහෙය පැවති කඳාන ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ ඡායාරූපයක් එක්ක despite concerns over the spread of global COVID-19 pandemic, Christians all over the country participated in social distance Christmas services. මේ විශේෂයෙන්ම සමාජ දුරස්ථ භාවයේ පවත්වා ගනිමින් socially distanced ක්‍රිස්මස් කියලා තමයි මේ සිරස්තලේ නැත්තම් සටහන් යොදලා තියෙන්නේ. අපි දන්නවා විශේෂයෙන්ම කඳාන ප්‍රදේශයේ කටුවපිටිය ප්‍රදේශයේ මේ දේවස්ථානයේට පාස්කු බෝම්බ ප්‍රහාරයේ දවසේ බෝම්බ ප්‍රහාරයක් කෙල්ල වුණා. කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය අපිට අමතක කරන්නට බැහැ. ඉතිහාසය පිළිබඳව අඳුරු ඉතිහාසය පිළිබඳව 2009 අප්‍රේල් 21 වෙනිදා එල්ල වූ පාස්කු ප්‍රහාරයත් එක්ක අපේ රටේ කතෝලික ජනතාව සමරපු දෙවෙනි නත්තල් උත්සවය මේක. ඒ පිරිසුත් සිහි කරන්නට ප්‍රධාන දේව මෙහෙයදී කාදිනල් ස්වාමින් වහන්සේ අමතක කළේ නැහැයි කියලා අද දවසේදී ජාතික පුවත්පත් තොරතුරු වාර්තා කරනවා. ඉතින් රටක් විදිහට ඉස්සරහට යන අතරදී මේ අභියෝග සියල්ල වැඩගෙන නත්තලේ ඒ සාමයේ පණිවිඩය ආදර්ශයට අරගෙන ඉස්සරහට යාම බොහොම වටිනවා කියන කාරණාව අද දවසේදී ජාතික පුවත්පත් තොරතුරු සඳහන් කරනවා. සමීර. ඔව් නජිත් ඒ නත්තල් උත්සවය පිළිබඳව තොරතුරු සෑම පුවත්පතකම ඒ විදිහටම වාර්තා කර තිබෙනවා. දිනමිනත් ප්‍රධාන ඡායාරූපය වාර්තා කර තිබුණේ නත්තල් දා රාත්‍රී දේව මෙහෙය කොළඹ අගරාධ ගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කඳාන ශාන්ත සෙබස්තියන් දෙව් මැදුරේදී මධ්‍යම රාත්‍රියේ පැවැත්වෙන ආකාරය දැක්වෙන ඡායාරූපයක් දිනමින මුල් පිටුවට අරගෙන අවිලා තිබුණා. අපි දිවයින පුවත්පතෙත් දැක්කා මුල් පිටුවේ ප්‍රධාන ඡායාරූපයේ විදිහටම වාර්තා කර තිබෙනවා. දිවයින වාර්තා කරන්නේ උදා වූ නත්තලේ දේව මෙහෙයන් කියලා සිරස්තලයක් එක්ක ඡායාරූපයේ වාර්තා කර තිබුණා. උදා වූ අසිරිමත් නත්තල සමරමින් බොරැල්ල සියලු ශාන්තවරුන්ගේ දේවස්ථානයේදී කොළඹ සහායක රාජ ගුරු ඇන්ටන් රංජිත් පියතුමා උදෑසන නත්තල් දේව මෙහෙය පවත්වන ආකාරය දැක්වෙන ඡායාරූපයක් තමයි මුල් පිටුවට අරගෙන අවිලා තිබුණේ. ඒ විදිහට තමයි නත්තල් උත්සවයේ ඡායාරූප සහ වාර්තාවන් අද දවසේ තියෙන්නේ නජිත්. ඔය අතරදී කාදිනල් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කරපු කාරණාවක් පිළිබඳව අද දවසේ ඩේලි මිරර් පුවත්පතත් තොරතුරු සඳහන් කරනවා. සමීර විශේෂයෙන්ම වහන්සේ අර රටක් ජාතියක් නැගිටවන වැඩේදී මූලිකත්වයේ ගන්න කෙනෙක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. පාස්කු ප්‍රහාරයේදී වගේම කොරෝනා වසංගතයේ මර්ධනයේදී ඒ රජයට ඒ සෞඛ්‍යාංශවලට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් උන්වහන්සේ කටයුතු කරන ආකාරය අපි දැක්කා. කාදිනල් හිමිපාණන් කියන කතාවක් අද ඩේලි මිරර් මේ විදිහට ලියනවා. කාඩිනල් calls to investigate source of COVID-19. මේ COVID-19 වසංගතයට හේතුව මූලාශ්‍රය මූලාරම්භය මොකක්ද කියලා පරීක්ෂණ කරන්න කියලා උන්වහන්සේ ඉල්ලනවා. We might have to carry oxygen containers attached to our bodies soon, just like we wear face masks. මේ විශේෂයෙන්ම
දැන් නුදුරු දිනකදීම අපිට මේ මුවාවරණ පළඳිනවා වගේ අපේ පිටේ එල්ල ගන්න වෙයි මේ ඔක්සිජන් රැඳවූ කන්ටේනර්ස්. මොකද සමහර වෙලාවට දැන් COVID-19 මේ වසංගතය බරපතල තත්වයකට ඇවිල්ලා සමහර වෙලාවට මේ හුස්ම ගැනීම අපහසුතා ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ හින්දා නුදුරු දිනකදීම සමහර විට අපි මේ මාස්ක් දානවා වගේම අපිටත් ඔක්සිජන් කන්ටේනර්ස් එල්ලගෙන හැමතැනම යන්න වෙන දවසක් උදා වෙයි කියලා උන්වහන්සේ සඳහන් කරනවා. එහෙම වෙන්න එපා කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ. අතරේ therefore it is essential to carry out an investigation to determine how COVID-19 came into existence. මේ අපේ රටට විශේෂම මේ දෙවෙනි රැල්ලක් විදිහට කොවිඩ් රෝගය ආවේ කොහොමද? ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන්න. ඒ වගේම සෞඛ්‍යංශ ආරක්ෂකංශ රජය දැඩි කැපවීමකින් කටයුතු කළා. සමීර, පහුගිය කාලේ අපි දැක්කා කොරෝනා මර්ධනය අතින් අපේ රට දෙවෙනි තැනට ආවා. හැබැයි මේ හැම දෙයක් අතරෙම කොරෝනා දෙවෙනි රැල්ලක් ආවේ කොහොමද කියලා උන්වහන්සේ විශේෂයෙන්ම සඳහන් කරනවා පරීක්ෂණ පවත්වන්න කියලා. ඔය අතරේ පාස්කු ප්‍රහාරය පිළිබඳව වග කියන්න ඕන කෙනෙක් තවමත් හරියට නැහැ. ඉතින් මේ පිළිබඳවත් පරීක්ෂණ කරන්න කියලා උන්වහන්සේ නිරතුරුවම ඉල්ලන කාරණාවක්. ඉතින් අද දවසේ ජාතික පුවත්පත් හොය තොරතුරු වාර්තා කරනවා මේ ඩේලි මිරර් පුවත්පත සඳහන් කරපු කාරණාවක්. ඔව් නජිත්, ඒ ප්‍රවෘත්තියෙන් පස්සේ ඔබ උදෑසනම සඳහන් කළ අද දවසේදී සුනාමි ඛේදවාචකයේ සිදු වී වසර 16ක් සපිරෙනවා කියලා මේක ජාතික පුවත්පත්වල මුල් පිටුවට අරගෙන අවිලා තිබෙනවා සිරස්තල විදිහට අද දවසේදී. මේ සුනාමි ව්‍යවසනය සිදුවන අවස්ථාවේදී වසර 16ක් දැන් සපිරලා තිබෙනවා. අපි දැක්කා ඒ දවසේ නජිත් බොහෝ දෙනෙක් කම්පාවට පත් වුණු ප්‍රවෘත්තියක් බවට පත් වුණා. අපේ රටේ මිනිස් ජීවිත ගණනාවක් අහිමි වුණා රටට. ඒ වගේම දේපල විශාල ප්‍රමාණයක් අහිමි වෙලා ගියා. මේ සියලු සිද්ධීන් වෙලාවේදී ජාතියක් හැටියට අපි එදා නැගී සිටියේ කොහොමද කියන කාරණේ අපි පෙන්නලා තියෙනවා. ඒ විදිහටම තමයි නජිත් මෙවර කොවිඩ් වසංගතය දැන් සිදු වෙලා වසරකට ආසන්න කාලයක් වෙනවා. අපි දැක්කා චීනයේ වූහාන් සහ හුබෙයි පළාත් වලින් ආරම්භ වුණු මේ කොවිඩ් වසංගතය දැන් වසරකට ආසන්න කාලයක් ගෙවී තිබෙනවා. ඒත් එක්කම දැන් සුනාමියට වසර 16ක් ගෙවෙනවා. මේ තත්ත්වයන් දෙකේදීම ජාතියක් හැටියට අපිට නැගී සිටින්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ ජාතියක් හැටියට අපි නැගී සිටියොතින් තමයි මේ වසංගතයනොත් අපිට බේරෙන්න පුළුවන්කම ලැබෙන්නේ. අද වාර්තා කරනවා දිවයින පුවත්පත මුල් පිටුවට සුනාමියට වසර 16යි සැමරුම් චාම්බර් සිදු වෙනවා කියලා තමයි ප්‍රවෘත්ති අරගෙන ඉන්නේ. සුනාමි විපත් සිදු වී අදට වසර 16ක් ගත වෙනවා. 2004 වසරේ දෙසැම්බර් 26 වෙනිදා සිදු මෙම ඛේදවාචකයෙන් 2,7896 දෙනෙක් මරණයට පත් වී තිබෙනවා. මීට වසර 16කට කලින් ලෝකයේ මේ ප්‍රවෘත්තිය දිවෙන පුවත්පතේ මුල් පිටුවට අරගෙන ඉද්දී දිනමිනත් මේ ප්‍රවෘත්තිය වාර්තා කර තිබුණා. නජිත් දිනමින වාර්තා කරනවා ප්‍රධාන සිරස්තලය. ඒ විදිහටම සුනාමියට වසර 16යි අමාත්‍යාංශ රාජ්‍ය ආයතනවල විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් තියෙනවා කියලා තමයි දිනමින වාර්තා කරන්නේ. ජීවිත සහ දේපල දහස් ගණනින් විනාශයට පත් කරමින් රටම කඳුලින් තෙත් කළ සුනාමි ව්‍යසනය සිදු වෙලා අදට වසර 16යි කියලා තමයි දිනමිනත් මුල් පිටුවට මහින්ද අලුත්ගීදර ලියන වාර්තාව අරගෙන අවිල්ලා තියෙන්නේ. ඔය අතර අද දවසේ ඩේලි මිරර් පුවත්පතත් මේ පිළිබඳව සඳහන් කරනවා. සමීර විශේෂයෙන් මේ මියගිය සහ විපතට පත් වූ පිරිස් සිහි කිරීම වෙනුවෙන් අද උදෑසන 9:30ට සැමරුම් සිද්ධ වෙන බව ඩේලි මිරර් පුවත්පත කියනවා. Nation to go silent on 16th anniversary of tsunami at 9:30 am today. අද දවසේ උදෑසන 9:30ට මේ විනාඩි 2ක නිශ්ශබ්දතාවක් පවත්වන්න නියමිතයි. සුනාමියේ 16 වෙනි සැමරුම් වෙනුවෙන් සුනාමිය දෙසැම්බර් 26 වෙනිදා 2004 අවුරුද්දේ ඇති වුණේ 40000කට ආසන්න පිරිසක් මිය ගියා. මේ වෙනුවෙන් විශේෂයෙන්ම සැමරුම් වැඩසටහන් සංවිධානය කරන්න ආපදා කළමනාකරණ අමාත්‍යාංශය එවැගේම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කටයුතු කරන බව එහි සහකාර අධ්‍යක්ෂතුමන් ප්‍රදීප් කොඩිප්පිලි මහත්මයා සඳහන් කරපු කාරණාව අද දවසේ ඩේලි මිරර් පුවත්පතට වැඩි දුරටත් තොරතුරු වාර්තා කරමින් සඳහන් කරනවා. ඉතින් විශේෂයෙන්ම රටක් විදිහට අපි දන්නවා සුනාමියේ මේ ඉතිහාසය පිළිබඳව අපිට අමතක කරන්න බැහැ. සමීර, ඒවක අපි දැක්කා රට ගොඩනගන්න ගීත පවා ලියවුණා. විශේෂයෙන්ම සුනාමියෙන් විපතට පත්වෙච්ච පිරිස් බේරගන්න අපි හැම දෙනෙක්ම ජාතියක් විදිහට මේ සිංහලද දෙමළද මුස්ලිම්ද බර්ගද මේ කිසිම ජාතියක් බලන්නේ නැතුව ආගමක් බලන්නේ නැතුව සලකා බලන්නේ නැතුව හැම දෙනෙක්ටම පිහිට වුණා, උදව් උපකාර කළා. ඒ නිසා අද දවසේ බොහෝ පිරිසක් සුනාමියට හසු වෙච්ච සුනාමියෙන් බැටකාපු බොහෝ පිරිසක් තමුන්ගේ ජීවිත ආරම්භ කරලා බොහොම හොඳින් ඒ වැඩ කටයුතු පවත්වාගෙන යන බව අපි හොඳින්ම දන්න කරුණක්. අපි සමීර සූදානම් විරාමයක් ලබා ගන්න. අද දවසේ ජාතික පුවත්පත් බොහෝ තොරතුරු වාර්තා කරනවා. අපි සූදානම් විරාමයකින් පස්සේ තවත් තොරතුරු ඔබට කියන්න.
නජිත් උදේ 6 විනාඩි 20යි දැන් වෙලා අපි සූදානම් ජාතික පුවත්පත්වල තොරතුරු වලට නැවත අවධානය යොමු කරන්න. අපි කොරෝනා තත්ත්වය පිළිබඳව රට තුළ වාර්තා කරමින් සිටියා. රටේ 39782ක් රෝගීන් හමු වෙලා තිබෙනවා. 40000කට ආසන්න පිරිසක් නජිත් දැන් රටින් වාර්තා වෙමින් තිබෙනවා රෝගීන්. ඒත් එක්කම ප්‍රතිකාර ලබන පිරිස 8257ක් රට තුළ තවමත් රෝහල්වල සහ ආශ්‍රිත ප්‍රදේශවල ප්‍රතිකාර ලබමින් ඉන්නවා. සුවය ලබන පිරිස 31339ක් දක්වා වැඩි වුණා. පූර්ණ සුවය ලබන පිරිස ඒත් එක්කම ඊයේ දවසේදී ඊයේ රාත්‍රිය වන විට සොයාගත් ආසාදිතයන් පිරිස 551ක් කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. මේත් එක්කම මරණ 186ක් රට තුළ මේ වන විට වාර්තා වී තිබෙනවා. මේ තත්ත්වයත් එක්ක ඔබ පරිස්සමින් ඉන්න ඕනේ, සංචරණය සීමා කරන්න ඕනේ කියලා තමයි අපි උදෑසනම සඳහන් කළේ. මේ කරුණ අපි නිතර ඔබට සඳහන් කරනවා. ඇති වී තිබෙන තත්ත්වයත් එක්ක උත්සව සමයත් එක්ක ඔබ නිවසින් බැහැරට ගිහිල්ලා රෙදි පිළිමිලදී ගන්න විශේෂයෙන්ම නජිත් අපි දැක්කා වෙළඳසැල් වල ඉන්නවා. මේ වෙළඳසැලට ගියාට පස්සේ ඇතුළට යනකොට සහ පිටතට පැමිණීමේදී ඔබේ නිතර අත්සේදීම සිදු කළ යුතු බව තමයි ඔවුන් සඳහන් කරන්නේ. මේ කරුණ පිළිබඳව අද දවසේදී ජාතික පුවත්පත්වල මුල් පිටුවට තොරතුරු ඇවිල්ලා තිබෙනවා ගොඩක්. අපි ඒ නිසා ඒ ප්‍රවෘත්ති වාර්තා කරන්න සූදානම්. අපි දිවයින පුවත්පතට අවධානය යොමු කරනවා. දිවයින වාර්තා කර තිබෙනවා රුසියාවෙන් එන ගුවන් ගමන් නවතී කියලා තමයි තොරතුරු වාර්තා වන්නේ. සංචාරක ව්‍යාපාරයට අදත් වැට බැඳේ කියලා දිවයින පුවත්පතේ මුල් පිටුවේ සිරස්තලයක් වාර්තා කර තිබෙනවා. ආසාදිතයෝ 771ක් ඊයේ සුවය ලබා තිබෙනවා කියලාත් තොරතුරු අරගෙන එනවා දිවයින පුවත්පත. යෝනකපුර බටහිර සහ නැගෙනහිර හුදකලා කෙරේ කියලා තමයි සිරස්තලයේ වාර්තා වන්නේ. සමන් ගමගේ දිවයින පුවත්පතට ලියන වාර්තාව කොරෝනා වසංගතය හමුවේ කඩාවැටි ඇති සංචාරක ව්‍යාපාරය යලි නගා සිටුවීම සඳහා අද සිට ගුවන්තොටුපළ විවෘත කර සංචාරකයන් මෙරටට ගෙන්වීමට රජය උත්සාහ කළද ශ්‍රී ලංකාවට පැමිණීමට සිටි පළමු සංචාරක කණ්ඩායම අද දිනේදී නොපැමිණෙන බව රුසියානු ගුවන් සමාගමක් ඊයේ දැනුම් දුන්නා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ දිවයින පුවත්පතේ මුල් පිටුවේ නජිත්. ඔව් සමීර, ඔය අතරේ අර සමීර සඳහන් කරපු කාරණාවක් බොහොම වැදගත්. දැන් අපි දකිනවා සාප්පු සංකීර්ණවල නැත්තම් බොහෝ වෙලාවට මේ උත්සව සමයක් එළඹිලා හින්දා බොහෝ දෙනෙක් අර තමුන්ගේ ගෙදරට අවශ්‍ය බඩු භාණ්ඩ ඒ විතරක් නෙවෙයි ඇඳුම් පැළඳුම් මිලදී ගන්න ගිහින් ඉන්නවා. හැබැයි මේවා ටිකක් අර අනතුරට අතවැනීමක් කියලා අපි විශේෂයෙන් ඔබට මතක් කරන්න ඕනේ. නිවැරදිව මුඛාවරණ පළඳින්න. ඒ වගේම මීටරේ පරතරේ මීටර 2ක් විතර තියාගන්න. ඒ විතරක් නෙවෙයි නිරතුරුවම ඔබේ දෑත් සෝදන්න කියන කාරණාව, සබන් යොදා අත් සෝදන්න කියන කාරණාව අපි නිතරම මතක් කරන්න කැමති. අපි දැක්ක ඊයේ දවසෙත් නත්තල සමරන්න බොහෝ දෙනෙක් හවස් යාමේදී ටිකක් එළියට පහළීට බැහැලා ඉන්නවා. හැබැයි පරිස්සමෙන් කටයුතු කරන්න ඕන කාල සීමාවක්. ඒ හින්දා ගෙදරට වෙලා හිටියත් කමක් නැහැ, ආරක්ෂාකාරීව වැඩිය එළියට පහළීට යන්න නැතුව. ඒ අතරදී කොරෝනා 39692කට නැගී 31399කට සුවයි. අලුතෙන් 461ක් කියලා ලංකාදීපයේ තොරතුරු වාර්තා කරනවා. අද දවසේ ලංකාදීප පුවත්පතේ ඉහළ වම් කෙළවර දකුණු කෙළවරේ සටහන් වෙන පුවත. ඒ අතරදී ලංකාදීපයේ තවත් වාර්තා කරනවා 24 පැයේ කොරෝනා වාර්තාවේ 245න් වැඩි දෙනා වැල්ලවත්තෙන් සහ වැල්ලම්පිටියෙන් කියලා 24 පැයේ කොරෝනා වාර්තාවේ 245න් වැඩි දෙනා වැල්ලවත්තෙන් සහ වැල්ලම්පිටියෙන්. මේ නිමන්ති රණසිංහ ලියන ප්‍රවෘත්තිය. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුල හඳුනාගත් කොරෝනා රෝගීන් 245 දෙනා අතරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ වැල්ලවත්ත සහ වැල්ලම්පිටිය ප්‍රදේශවලින් බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සඳහන් කරයි කියලා වැඩි දුරටත් ඔය විදිහට සඳහන් කරනවා. ඒ අතරදී නුවරඑළියේ තවත් දේශපාලන රොත්තක් නිරෝධායනයට කියලා අද ලංකාදීපේ කියන කතාවක්. නුවරඑළියේ තවත් දේශපාලක රොත්තක් නිරෝධායනයට. ඔය අතරේ කොත්තමල්ලි මුවාවෙන් කුණු ගෙන්නුවාද එව්වාද කියලත් සලකා බලන්න ඕනේ කියලා. අපි දැක්කා මේ වරායේ කන්ටේනර් වල කොත්තමල්ලි ගෙන්නනවා කියලා. අර ශාක අපද්‍රව්‍ය ටිකක් තමයි අන්තිමේදී හොයාගෙන තිබ්බේ. හැබැයි ඉතින් මේ විදිහට අපේ රටට අපද්‍රව්‍ය ගේන්න පුළුවන් ද? මීට කලිනුත් අපි දැක්කා සායනික අපද්‍රව්‍ය ගෙනල්ලා නැවතත් ඒවා ප්‍රතිඅපනයනය කරන්න ගෙන්නපු රටටම හරවලා එවුවා. ඉතින් මේ ගෙනාපු කන්ටේනර් වලටත් සිද්ධ වෙන්නේ ඒ දේම තමයි. ගෙනාපු රටටම යවනවා. හැබැයි ඉතින් ගෙනාපු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්නත් ඕනේ, දඬුවම් හම්බ වෙන්නත් ඕනේ. ඔය අතරේ තවත් තොරතුරු කිහිපයක් අද ලංකාදීපේ කියනවා. වටවල ඇඟලුම් කම්හලක 28කට කොරෝනා. වටවල ඇඟලුම් කම්හලක 28කට කොරෝනා. බස්නාහිර කොරෝනා 28000 පන්නයි. කොරෝනා මරණයක් අගලවත්තෙන් කියලා අද දවසේ
සිරස්තල එක්ක ලංකාදීපයේ ওই විදිහට ප්‍රවෘත්ති කිහිපයක් වාර්තා කරනවා. සමීර ඔව් නජිත් අපි දිනමිනත් වාර්තා කර තිබෙන ප්‍රවෘත්තිය තමයි මුල්පිටුවේ කොරෝනා ආසාදිතයෝ 40000කට ආසන්නයි කියලා තමයි ඔවුන් වාර්තා කර තිබෙන්නේ. 30568ක් සුවය ලැබුවා කියලා තමයි වාර්තා වෙන්නේ. 31339ක් මේ වන විට ඊයේ රාත්‍රිය වන විට සුවය ලබා තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. පුවත්පත මුද්‍රණය කරන අවස්ථාවේ වාර්තා වී තිබුණේ 30568ක් වෙන්නේ නැති නජිත්. ඒ නිසා ඒ තොරතුරු වාර්තා වෙනවා දිනමින පුවත්පතේ. 185ක් ජීවිතක්ෂණ කියලා තමයි ඔවුන් වාර්තා කරන්නේ. මේ වන විට මරණ 186ක් වාර්තා වී තිබෙනවා. ඊට පහලින් වාර්තා කරන සිරස්තලයේ දිනමින පුවත්පතේ මීගමු හෝටලයක කොවිඩ් ආසාදිතව පලා ගිය සේවකයෝ 4ක් අත්අඩංගුවට අරන් තියනවා කියලා තමයි වාර්තා කර තිබෙන්නේ. මේ ප්‍රවෘත්තිය මුල් පිටුවට අරගෙන එනවා. අපි දැක්කා මීගමු වැඩබිමක සිටි සේවකයෝ පිරිසක් නජිත් මේ විදිහට තමයි ඔවුන් පලා ගිහිලා තිබෙන්නේ. ඔවුන්ට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කරාට පස්සේ කොරෝනා රෝගය වැළඳී තිබෙන බවට තොරතුරු වාර්තා වී තිබුණා. ඒ අනුව ඔවුන් ඒ වැඩබිමෙන් පලා ගිහිල්ලා තිබෙනවා. ඒ අවස්ථාවේදී ඔවුන් සොයා පරීක්ෂණ ආරම්භ කරාට පස්සේ හලාවත මාර්ගයක රැඳී සිටියේදී අත්අඩංගුවට අරගෙන තිබෙනවා. මේ ඔබේ වගකීම් සහගත බව නොවේ. ඔබ වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. තවත් කෙනෙකුට මේ රෝගීන් 4 දෙනා පලා ගියා නම් නජිත් සොයා ගැනීමට නොහැකි වුණා නම් මීට වැඩිය බරපතල වෙන්න තිබ්බ තත්ත්වය ඔවුන් මඩකලපුව බලා යාමට තමයි උත්සාහ කරලා තිබෙන්නේ. මඩකලපුව ප්‍රදේශයට ගියා නම් මේ තත්ත්වය මීට වඩා වෙනස් ස්වරූපයක් ගන්න ඉඩ තිබුණා. මොකද ඔබ තවත් ආසාදිතයන් පිරිසක් බිහි කරන්න තමයි මේ සූදානම් වෙලා තිබුණේ. 4 දෙනෙක් තව කී දෙනෙකුට මේ රෝගය අරගෙන යන්න ඉඩ කඩ තිබුණා. ඒ නිසා වගකීමෙන් කටයුතු කරන්න. ඔබට රෝගය තිබෙනවා නම් එහෙම නැත්නම් ඔබට රෝගී තත්ත්වයක් වුණා කියලා වාර්තාවෙන් ඔප්පු වුණොතින් ඔබ නිරෝධායනය විය යුතුයි. එහෙම නැත්නම් සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් පිළිපදින්නට ඕනේ. ඒ වගේම නිරෝධායනය වන නිවෙස්වල පිරිස් පිළිබඳව සොයා බලන්න අපි දැක්කා ආරක්ෂක අංශ ක්‍රියා කර තිබෙන ආකාරය. ඔවුන් සිවිල් ඇඳුමින් සැරසී පුද්ගලයන් බොහොමයක් යොදවා තිබෙන බවට තොරතුරු වාර්තා වුණ නිසා නිරෝධායන නිවෙස්වල සිටින පිරිස ඒ වගේම නිරෝධායනය වන නිවෙස්වලට ඔබ යන්න එපා. නිරෝධායන වන පිරිස එළියට එනවාද කියලා ඔබ අවධානයෙන් ඉන්න. මෙන්න මේ කරුණු වලට අවධානය යොමු කරන්න කියලා තමයි අපිට මේ ප්‍රවෘත්තියත් එක්ක සඳහන් කරන්න වෙන්නේ නජිත්. පැහැදිලිව. සමීර මේ කරුණු පිළිබඳව බොහෝ දෙනෙක් විශේෂම ජනතාව අවධානය යොමු කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒ අතරේ අද ඩේලි මිරර් පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන පුවත දැන් අපි දකිනවා ලෝකයේ බොහෝ රටවල කොරෝනා සම්බන්ධයෙන් එන්නත් අත්හදා බලනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරපු එන්නත් පාවිච්චියට අරන් තියෙනවා. හැබැයි අපේ රටේ තත්ත්වය කොහොමද කියලා අද ඩේලි මිරර් පුවත්පත සඳහන් කරනවා. AstraZeneca Seneca Oxford COVID vaccine by far the best for Sri Lankan health officials said යනුවෙන් තමයි සඳහන් වෙන්නේ මේ ඩේලි මිරර් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. මේ අපේ රටට ඉදිරියේදී ගෙන්වන්නට නියමිත COVID vaccine එක නැත්නම් COVID එන්නත පිළිබඳව තොරතුරු සඳහනක් කරනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් ඒ වගේම විශේෂයෙන්ම අසේල ගුණවර්ධන මහත්මයා කියන කාරණාවක් ඩේලි මිරර් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය බවට පත් වෙලා තියෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය අපේ රටට තවමත් COVID එන්නතක් නිර්දේශ කර නොමැති බව තමයි එතුමන් සඳහන් කරන්නේ. නිර්දේශය ලැබුණු වහම අපේ රටටත් කොරෝනා එන්නතක් ගෙන්වන් බලාපොරොත්තු වෙනවා කියලා අසේල ගමකේ අසේල ගුණවර්ධන වෛද්‍යතුමන් සඳහන් කරනවා. එතුමන් විශේෂයෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන් කටයුතු කරන එතුමන් සඳහන් කරන කාරණාව ඩේලි මිරර් පුවත්පත ওই විදිහට අද දවසේදී තොරතුරු සහිතව වාර්තා කරනවා. ඒ අතරදී තවත් තොරතුරු ගණනාවක් ඩේලි මිරර් පුවත්පත මේ කොරෝනා සම්බන්ධයෙන් වාර්තා කරලා තිනවා. ටීනේජර් ටෙස්ට්ස් positive during random antigen test විශේෂයෙන්ම දැන් අපි දකිනවා කොළඹින් බස්නාහිර පළාතෙන් එළියට යනවා නම් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් කරනවා ඔබට කොරෝනා ආසාදිතද නැද්ද කියලා තහවුරු කරගන්න. ඒ අවස්ථාවකදී ටීනේජර් කෙනෙක් නැත්නම් තරුණ වයසේ පසුවන කෙනෙක්ට විශේෂයෙන්ම කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන තහවුරු කරගත්තා කියලා විශේෂයෙන් අද දවසේදී ඩේලි මිරර් පුවත්පත මේ විදිහට සිරස්තලයක් සහිත වාර්තා කරනවා. ඒ අතරේ අපි දැන් දන්න කාරණාවක් තමයි ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වෙලා තියෙනවා. ශ්‍රීපාද වන්දනා සමය දැන් ආරම්භ වෙලා තියෙන මොහොතක විශේෂයෙන් දැන් ශ්‍රීපාදය ඒ වන්දනාවේ එන පිරිස් වලට තහනම් සීමා පනවන්නට කටයුතු කර තිබෙන බව තමයි අද දවසේ ඩේලි මිරර් පුවත්පත සඳහන් කරන්නේ. මේ උඳුවප් මාසේ පොහොයෙන් ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වෙන්නේ. ඉතින් උඳුවප් පොහොයෙන් ආරම්භ වෙච්ච ශ්‍රීපාද වන්දනාව අපි දන්නවා අප්‍රේල් මාසයේ වෙනකන් තියෙනවා. හැබැයි
ශ්‍රීපාදයේ වන්දනාවට එන පිරිස්වලට ජනවාරි 31 වෙනිදා වෙනකන් එන්න එපා කියලා මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමන් සඳහන් කරනවා. අද දවසේ ඒ පිළිබඳව ඩේලි මිරර් පුවත්පත ලියනවා pilgrims prevented to visit Sripada till January 31st කියලා මේ ජනවාරි 31 වෙනිදා වෙනකන් ශ්‍රීපාදයේ වන්දනා කරන්න එන්න එපා කියලා මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමන් ලලිත් යූ ගමගේ මහත්තයා සඳහන් කරන කාරණාව අද ඩේලි මිරර් පුවත්පත ওই විදියට සඳහන් කරනවා. ලියලා තියෙනවා ඩේලි මිරර් පුවත්පතට ඒ විදියට තොරතුරු. ඔය අතරේ සමීර තවත් බොහෝ තොරතුරු කොරෝනා පිළිබඳව වාර්තා කරනවා. මම හිතන්නේ සිංහල ජාතික පුවත්පතත් ඒ පිළිබඳව වාර්තා කරනවා. ඔව් නජිත් ශ්‍රීපාදයේ තොරතුරු වාර්තා කර තිබෙනවා දිනමින පුවත්පතේ මුල් පිටුවට අරගෙන එනවා සේල කුරුළු වංශ ලියන වාර්තාව. පෙබරවාරිය වනතෙක් ශ්‍රීපාදයේ යන්න බෑ කියලා තමයි සඳහන් කරලා තිබෙන්නේ. මෙවර ශ්‍රීපාද වන්දනා වාරයේ උඳු අප්පුන් පොහෝ දිනේ දෙන 29 වෙනිදා ආරම්භ වුණත් 31 වෙනිදා දක්වා ජනවාරි 31 වෙනිදා දක්වා ශ්‍රීපාදයේ යන්න බෑ කියලා තමයි සඳහන් කරන්නේ. ඒ සඳහා කිසිවෙකුටත් අවස්ථාව ලබා දෙන්නේ නැහැ කියලා ලලිත් යූ ගමගේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා සඳහන් කරන කාරණේ දිනමින අරගෙන අවිලා තිබුණා මුල් පිටුවට ප්‍රධාන සිරස්තලයක් විදියට නජිත්. හොඳයි අපි සූදානම් සමීර මේ තොරතුරුත් එක්කම විරාමයක් ලබා ගන්න. විරාමයෙන් පස්සෙත් තවත් බොහෝ තොරතුරු තියෙනවා ජාතික පුවත්පත් වාර්තා කරන. අපි බලමු විරාමයෙන් පස්සේ ජාතික පුවත්පත්වල තොරතුරු. ඔබ නැවතත් එකතු වෙන වීකෙන්ඩ් සන්ෂයින් එක නිදහස් සති අන්තය ඔබ මේ විදිහට එකතු වෙන්නේ ජාතික පුවත්පත්වල තොරතුරු බලන්න දකින්න. ඔය අතරේ අපි ජාතික පුවත්පත්වල තොරතුරු කියන අතරේ සමීර මේ දැන් විශේෂම කොරෝනාව පිළිබඳව කතා කරන අතරේදී අද දවසේ රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන් කොරෝනා ආදාහනය සම්බන්ධයෙන් කොරෝනා දේහයන් කොරෝනා ආසාදනය වෙලා කෙනෙක් මිය ගියාට පස්සේ දේහයන් ආදාහනය කරනවද නැත්නම් භූමි දානය කරනවද මේ ගැටලුව පිළිබඳව තාමත් හරි හැටි පිළිතුරක් නැහැ. හැබැයි ඔය පිළිබඳව සමාජයේ කතාබහට ලක් වෙනවා. විපක්ෂ නියෝජනය කරන සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකිර් මාකර් මහත්මයා කියන කතාවක් අද ඩේලි නිවුස් පුවත්පත මේ විදිහට ලියනවා. cremation only policy has no scientific basis. මේ විශේෂම දේහයන් ආදාහනයේ පමණයි කියන ප්‍රතිපත්තියට විද්‍යාත්මක පදනමක් නැහැ කියන කාරණාව එතුමන් සඳහන් කරනවා. සමගි ජන බලවේගයේ nationalist MP ඉම්තියාස් බාකිර් මාකර් who made a courtesy call on the chief prelate of the Ramanya Nikaya, Most Venerable Makulave Vimala Mahanayaka Theroin Merigama, yesterday told journalists that it was unfortunate the government was stubbornly carrying on a policy of the cremation only. මේ විශේෂයෙන්ම රජය දැන් මේ වෙනකොට මේ දේහයන් ආදාහනයේ පමණයි භූමි දානය සිද්ධ කරන්න එපා කියලා ගෙන යන ප්‍රතිපත්තියට විද්‍යාත්මක පදනමක් නැහැ කියලා එතුමන් සඳහන් කරලා තිබි රාමඤ්ඤ මහානිකායේ අභිනව මහානායක ස්වාමින් වහන්සේ මකුලෑවේ විමල මහානායක ස්වාමින් වහන්සේ බැහැදුට අවස්ථාවේදී හැබැයි රජයේ පාර්ශවයෙන් නිරතුරුවම සඳහන් කරන කාරණාවක් තමයි සමීර අපි දකිනවා. විශේෂයෙන් රජයේ නියෝජනය කරමින් බොහෝ පිරිසක් දැන් රටේ ජීවත් වෙන විවිධ ජාතීන්ට අනන්‍යතාවන් තියෙන අපි දන්නවා කතෝලික ආගමෙත් මේ දේහයන් ආදාහනය කරන්නේ භූමි දානය සිද්ධ කරන්නේ ඉස්ලාම් ආගමෙත් එහෙමයි බෞද්ධ ආගමේ තමයි ආදාහනය නැත්නම් භූමි දානය මේ කටයුතු දෙකම සිද්ධ කරන්නේ. කෙසේ වෙතත් කිසිම ජන පදනමකට කිසිම ජන කොටසකට අසාධාරණයක් වෙන්න රජය ඉඩ තියන්නේ නැහැ. රජයේ පාර්ශවයෙන් සඳහන් කරන කාරණාව තමයි වෛද්‍ය නිර්දේශ ලැබුණු වහාම මේ පිළිබඳව විශේෂම සෞඛ්‍යංශවල නිර්දේශ ලැබුණු වහාම මේ පිළිබඳව කටයුතු කරනවා කියන කාරණාව වෙනම කමිටුවක් පත් කරලා තිනවා. කමිටුවේ නිර්දේශ ලැබෙනකන් රජය බලාගෙන ඉන්නවා. ඉතින් මේ දේවල් ඉක්මනටම විසඳෙයි කියලා අපි විශ්වාස කරනවා. අද දවසේ සිංහල ජාතික පුවත්පතුත් මේ තොරතුරු වාර්තා කරනවා. ඔව් නජේ දිනමිනත් ඒ ප්‍රවෘත්තිය වාර්තා කර තිබුණා පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකිර් මාකර් මහතා සඳහන් කරන කාරණය දේශපාලන වේදිකාවේ ප්‍රධාන මාතෘකාව බවට පත් වෙලා තිබෙනවා. මේ කාරණය මුස්ලිම් දේහයන් කොහොමද ආදාහනය කරන්න කියන කාරණය පිළිබඳව මේක පිළිබඳව තොරතුරු තමයි මේ වාර්තා කරන්නේ. දිනමිනත් මුල් පිටුවට වාර්තා වෙනවා. කොරෝනා මරණ ගැන ප්‍රතිපත්ති හේතුවෙන් ශ්‍රී ලංකාව ලෝකයෙන් හුදකලා වෙනවා කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. කොරෝනා ආසාදිතව මියගිය අයගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් ලෝකයේ පිළිගත් විද්‍යාත්මක නිගමන දෙකෙන් එකක් අනුගමනය කරන්නට අවසර තිබියදී වෙනමම ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට යාමෙන් ශ්‍රී ලංකාව ලෝකයෙන් හුදකලා වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකිර් මාකර් මහතා සඳහන් කරනවා කියලා තමයි තොරතුරු වාර්තා කර තිබුණේ. මේ පිළිබඳව අපි දැක්කා දේශපාලන නායකයන්, පක්ෂ නායකයන්, ඒ වගේම ආගමික නායකයන් මේ පිළිබඳව විවිධ තොරතුරු මත පළ කරන ආකාරය ඔබට දැක ගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ පහුගිය දින කිහිපෙම මාධ්‍යයන් තුලින් මේ පිළිබඳව තොරතුරු වාර්තා කළා නජිත්.
ඔව් සමීර ඒ පිළිබඳව අපි දැක්ක වාර්තා කරලා තියෙනවා. ඒ අතරදී අද දවසේ තවත් ජාතික පුවත්පත් විශේෂයෙන්ම ඩේලි මිරර් පුවත්පත වාර්තා කරන තොරතුරකට අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. ඩේලි මිරර් පුවත්පත සඳහන් කරපු කාරණා අතරේ අපි දැක්කා විශේෂයෙන්ම අපි කලිනුත් සඳහන් කළා ඔබට මේ පිළිබඳව කොරෝනා එන්නත පිළිබඳව. ඒ අතරදී විශේෂයෙන්ම දැන් තවත් අපිට ඊයේ දවසේ අහන්න ලැබුණු තොරතුරක් ගලවිල ප්‍රදේශයේදී අනතුරක් සිද්ධ වුණා. ඒ පිළිබඳව ඩේලි මිරර් පුවත්පත තොරතුරු වාර්තා කරනවා. accident in Galewila. The driver was sustained serious injuries, died on admission of the Dabulla base hospital. විශේෂයෙන්ම මේ සිද්ධ වෙච්ච අනතුරෙන් අපි දැක්ක බරපතලකම. රියදුරා රෝහල්ගත කරනවා. KD බණ්ඩාර අවුරුදු 44ක පුද්ගලයෙක් ඔහු මියගිය බවට තොරතුරු සඳහන් වෙනවා. Investigated revealed that he had fallen asleep and had lost control of the vehicle. මේ රියදුරාට නිින්ද ගිහිල්ලා වාහනය පාලනයෙන් ගිලිහිලා තිනවා. මේ නිසා අනතුර සිද්ධ වුණාය කියන කාරණාව අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා. ඊයේ දවසේ අපි දැක්ක ටිකක් බරපතල ගණේ අනතුරක් බවට මේ අනතුරපත් වෙලා තිබ්බා. ඔය අතරේ දැන් ජනවාරියේදී අපි දන්නවා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කිරීමේ සූදානමක් තියෙනවා. සංචාරක කර්මාන්තය යලි ඇති කරන්න ඕනේ. බොහෝ පිරිසක් සංචාරක කර්මාන්තයේ ජීවිකාව කරගත්ත බොහෝ පිරිසකට පසුගිය කාල සීමාව පුරාවටම දැවැන්ත අසාධාරණයක් සිද්ධ වුණා. රට වහලා තිබ්බා. ලොක්ඩවුන් තත්ත්වයට පත් කරලා තිබ්බා ඇතැම් ප්‍රදේශ. සංචාරකයෝ ආවේ නැහැ. හැබැයි මේ දේවලුත් පවත්වගෙන යන්න ඕනේ. කර්මාන්තයක් විදිහට සංචාරක කර්මාන්තේ කඩා වැටෙන්න දෙන්න බෑ. කොරෝනා ආරක්ෂිත ඒ මාර්ගෝපදේශයන්ට අනුකූලව සංචාරක කර්මාන්තයක් පවත්වගෙන යන්න ඕනේ. ඩේලි නිවුස් පුවත්පත අද ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන කාරණාව reopening of BIA බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් first charter flight here on December 29th. පළමු ගුවන් යානයේ දෙසැම්බර් 29 වෙනිදා මේ විදිහට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණෙන්නට නියමිත බව ඩේලි නිවුස් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ කියනවා. Air Astana Airflot has airport flight to operate flights. විශේෂයෙන්ම මේ සංචාරක කර්මාන්තය නංවන්න ඉදිරි අවශ්‍ය පියවර අරගෙන තියෙනවා. ඒ අනුව මගින් 300ක් රැගත් කසකස්ථානයේ සිට පැමිණෙන මේ ගුවන් යානය දෙසැම්බර් 29 වෙනිදා පැමිණීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වෙන්නේ. පසුගිය වසරේදී අපි දැක්කා සංචාරක කර්මාන්තයේ විශේෂයෙන්ම ටූරිස්ට් ඉන්ඩස්ට්‍රි එක නැත්නම් සංචාරක ක්ෂේත්‍රය ගත්තාම අපේ රටට රුසියාවෙන් පමණක් 54,000ක විතර පිරිසක් වාර්ෂිකව පැමිණෙනවා. යනෝ දැන් මේ පිරිස පැමිණෙන කසකස්ථානයේ රුසියාව ආශ්‍රිත කලාපයේ නියෝජනය කරන රටවලින් පැමිණෙන පිරිසක්. ඉතින් ඔවුන් පිළිකන්නට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ දැන් ලකලැහැස්ති වෙමින් සූදානමින් පවතින බව අද ওই විදිහට ඩේලි නිවුස් පුවත්පත තොරතුරු සඳහන් කරමින් කියනවා. ඒ අතරදී විශේෂයෙන්ම මේ දැන් අපි දැක්ක පහුගිය දවස්වල සමීර රට වහලා තිබ්බ කාලේ අර ට්‍රැෆික් නැත්තම් මාර්ග තදබදේ ටිකක් අඩුයි. ඕන වෙලාවක විනාඩි 5න් 10න් ඕන තැනක ගිහින් එන්න හැකියාව තිබ්බා. හැබැයි දැන් නැවතත් සාමාන්‍ය දෛනික ජීවිතයේ ජන ජීවිතයේ පටන් අරන් ඒ හින්දා රථ වාහන තදබදේ මාර්ග තදබදේ ටිකක් වැඩි. ඒ නිසාම රථ වාහන හසුරුවන ට්‍රැෆික් පොලිසිය නිලධාරීන් 9000ක් ඉදිරියේදී යොදවනවා කියලා අද ඩේලි නිවුස් පුවත්පත කියන 9000 police officers conduct traffic operations මේ මාර්ග ආරක්ෂාවට ඒ වගේම මාර්ග තදබදය අවම කරන්න 9000ක පොලිස් නිලධාරීන් පිරිසක් ඉදිරියේදී යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහත්මයා සඳහන් කළ බව අද දවසේ ওই විදිහට ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරන තවත් එක ප්‍රවෘත්තියක් අපි තෝරගන්නවා. ඒ තමයි ඔබ සමාජයේ පරිසරයේ ඇවිදිනකොට මූ ආවරණ පාවිච්චි කරනවාද පාවිච්චි කරන්නේ නැත්නම් ඔබ නීතියෙන් වැරදිකරුවෙක් ඒ නිසාම ඒ විදිහට 54 දෙනෙක් අත්අඩංගුවට අරන් තියෙනවා. ඩේලි නිවුස් පුවත්පත කියනවා 54 face mask violators arrested. විශේෂයෙන්ම මේ මූ ආවරණ හරියට පැළඳපු නැති 54 දෙනෙකු අත්අඩංගුවට ගත්තා කියලා. මේ වෙනකොට 1794 දෙනෙක් අත්අඩංගුවට අරන් තියෙනවා මේ විදියට නීතිය කඩ කරපු. දැන් පහුගිය පැය 24 ඇතුළත තමයි මේ 54 දෙනා අත්අඩංගුවට අරගෙන තියෙන්නේ කියන කාරණාව අද ඩේලි නිවුස් පුවත්පත ওই විදියට තොරතුරු සඳහන් කරමින් වාර්තා කරනවා.
අජිත් අපි කොරෝනා පිළිබඳව සාය ප්‍රවෘත්ති වාර්තා කළා. දැන් දෙවෙනි වාර්තා කර තිබෙන මීළඟ ප්‍රධානම සිරස්තලයේ දෙසට අපි අවධානය යොමු කරන්න සූදානම්. පහුගිය ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණ කාල සීමාවේදී රජය එහෙම නැත්නම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී පත්වුණු මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් පත් කිරීමේදී විශේෂයෙන්ම සඳහන් කරපු කාරණයක් තමයි නදිත් අපි දැක්කා ඔවුන්ට ඉලක්කයක් ලබා දුන්නා. අමාත්‍යාංශ වල වැඩ කරන්න ඉලක්කයක් ලබා දුන්නා. ඒ වගේම අමාත්‍යාංශ වගේ මේ සංස්ථාවලට පත් කරන සභාපතිවරුන්ට ලේකම්වරුන්ට මේ හැම දිනාටම ඉලක්ක ලබා දීලා තිබුණා වැඩ කරන්න තමයි පත් කරන්නේ. ඒ නිසා ජනතාව වෙනුවෙන් ඔබේ කාර්යභාරය නිසියාකාරයෙන් ඉටු කරන්න කියලා තමයි ජනාධිපතිතුමා සඳහන් කළේ. මේ කාරණේ අනුව දැන් අද දිවයින වාර්තා කරනවා ප්‍රධාන සිරස්තලය සතොස්ස සභාපති ඩොට්ට කියලා තමයි ප්‍රධාන සිරස්තලයේ දිවයින වාර්තා කර තිබෙන්නේ. ලක්ෂ සතොස්සනුත් යන්න කියයි කියලා වාර්තා කරනවා දිවයින පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා වෙනවා. ඒ විදිහට සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ සභාපති සතොස්ස නුෂාඩ් පෙරේරා මහතා එම ධූරයෙන් ඉවත් කරලා තියෙනවලු. ඊට හේතු වෙලා තියෙන්නේ සතොස්සෙන් රජයේ බලාපොරොත්තු වුණු ඉලක්ක කර යාමට එම ආයතනයේ අපොහොසත් වීම බව වෙළඳ අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා. මේ අතර ලක්ෂ සතොස්ස සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස මේ මහතාට දැනුම් දී ඇති බවද එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව සතොස්ස ආයතනයේ වැඩ බැලීමට අමාත්‍යාංශ ලේකම් බද්රාණී ජයවර්ධන මහත්මිය පත් කරලා තිබෙනවා කියලා තමයි අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා දිවයින පුවත්පත වාර්තා කරන්නේ. මේ වැඩ කරන්න නැති සභාපතිවරුන්ට වැඩ වර්ධී කියන කාරණේ තමයි මේ වාර්තා වෙන්නේ. දිවයින පුවත්පත මුල් පිටුවේ වාර්තා කරනවා. සතොස්ස සභාපතිතුමා ඔන්න මුල් අවස්ථාවේම දොට්ට දමා තිබෙනවා. ලක්ෂ සතොස්සනුත් ඔහුට යන්න කියලා තමයි ඒ තොරතුරු වාර්තා වන්නේ. දිවයින පුවත්පතයි තොරතුරු අරගෙන ආවේ නජිත්. ඔය අතර සමීර අද දවසේ ලංකාදීපය වාර්තා කරන ප්‍රවෘත්තියක් තෝරගත්තා. කුරුල්ලෝ රැසක් පුත්තලම රාල් මඩුව වෙල්ලායක මිය ගිහින් කියලා ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වුණා කියලා මේ අභිරහස් විදිහට මේ කුරුල්ලෝ කොහොමද මැරිලා හිටියේ නැත්නම් මිය ගිහිලා තිබ්බේ කියලා පරීක්ෂණ පවත්වන කුරුල්ලෝ රැසක් පුත්තලම රාල් මඩුව වෙල්ලායක මිය ගිහින් කියලා තමයි ওই විදිහට අද දවසේ ලංකාදීපය තොරතුරු වාර්තා කරන්නේ. අතර ටිකක් සිද්ධ වෙච්ච අනුවේදනීය කතාවක් ලංකාදීපය ප්‍රධාන පිටුවේ සිරස්තලයක් යොදමින් වාර්තා කරනවා. ඉංජිනේරු මස්සිනා සරසවි පෙම්වතියගේ නිර්වත් රූප වෙබ් එකේ දමා මුදලුත් කරලා සැකකරු රිමාන්ඩ් කියලා ක්‍රිෂාන් ජීවක ජයරුක් ලියන පුවත. විවාහ වීමට නියමිතව සිටි තම පෙම්වතිය වන සරසවි සිසුවියකගේ නිර්වත් ඡායාරූප හා වීඩියෝ දර්ශන ලබාගෙන ඒවා අන්තර්ජාල ලිංගික වෙබ් අඩවියක පළ කර මුදල් ලිපැවූ බවට සැකපිට ඊයේ අත්අඩංගුවටගත් ඇයගේ මස්සිනා බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයෙකු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 4 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට මාතර අතිරේක මහේස්ත්‍රාත් සමන් පරණලියනගේ මහතා නියෝග කළා කියලා වැඩි දුරටත් තොරතුරු වාර්තා කරනවා. ටිකක් අනුවේදනීයයි. මේ පිරිසට දඩුවම් දෙන්න ඕනේ. මේ වැරදි කළා නම් අනිවාර්යෙන් දඩුවම් හම්බ වෙනවා. එකතු වෙන්නේ වීකෙන්ඩ් සන්ෂයින් එක. අද සෙනසුරාදා දවස දෙසැම්බර් මාසයේ 26 වෙනිදා ආරම්භයේදී අපි කිව්වා වගේම සුරක්ෂිතතා දිනය නැත්නම් සුනාමිය පිළිබඳව මතකයේ අවදි කරන දවසක් බවට අද දවසපත් වෙනවා. ඔය අතරේදී ජාතික සමගිය බොහොම වැදගත් වුණා සුනාමියෙන් පස්සේ අපිට රටක් විදියට ගොඩනැගෙන්න. ජාතික සමගිය ගැන කියවෙන තවත් ප්‍රවෘත්තියක් අද ලංකාදීපය ඡායාරූප සහිතව වාර්තා කරනවා. මේ බලන්න ලංකාදීපේ ප්‍රධාන ඡායාරූපය හිමි නමගේ දේහය ඉස්ලාම් පූජකවරුන්ගේ කරමතින් කියලා මේ සටහන යොදමින් ලංකාදීපයේ තොරතුරු වාර්තා කරන්නේ පුල්මුඩේ අරිසිමලේ ආරණ්‍ය සේනාසනයට අයත් යාංගොයි රජමහා විහාරයේ වැඩ වාසය කරමින් භාවනා වඩමින් සිට අපවත් වූ හෙළගම්මිල්ලෑවේ සුබෝධි වංශ හිමියන්ගේ ආදාහන පූජෝත්සවයේ බෞද්ධ සහ ඉස්ලාම් බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් විහාරස්ථ ආදාහන මළුවේදී පෙරේදා සිදු කෙරුණා. සුබෝධි වංශ හිමියන්ගේ දේහය විහාරස්ථානයේ සිට ආදාහන මළුව වෙත ප්‍රදේශයේ ඉස්ලාම් ආගමික පූජකවරුන්ගේ කරමතින් වැඩම කරවීම විශේෂ සිද්ධියක් වුණා. ඉස්ලාම් ආගමික පූජකවරුන් පිරිසක් දේහය ආදාහන මළුව වෙත කරමතින් වැඩම කරපු අයුරු දැක්වෙනවා කියලා වැඩි දුරටත් මේ ඡායාරූපයත් එක්කම තොරතුරු වාර්තා කරන සාමාන්‍යයෙන් හිමිනමක් අපවත් වුණාම මේ හිමිනමගේ දේහය අවසානයේදී ආදාහන මළුව වෙත වැඩම කරවන්නේ පූජ්‍ය පක්ෂේ නැත්නම් ඒ තමුන් එක්ක ඒ වැඩ වාසය කරපු අනෙකුත් හිමිවරුන්
විසින් හැබැයි ගෝලබාල හිමිවරුන් විසින් හැබැයි මේක ටිකක් විශේෂ අවස්ථාවක් වුණා. බොහෝ දෙනෙක්ගේ මේ සිද්ධිය දැක්කහම නෙතට කඳුලක් උනන අවස්ථාවක් බවට පත් වුණා. ආගමික සහජීවනය ගැන අපූර්ව පණිවිඩයක් කියා දුන්නා. ඉතින් වටේ හැම තැනමත් අනික් හැම තැනමත් මේ වගේ විශේෂම සහජීවනයෙන් කටයුතු කරන්න පටන් ගත්තොත් අපේ රට කොච්චර හොඳ තැනකට යයිද කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒ හින්දා හැම දිනෙකම මේ සිදුවීම ආදර්ශයට අරගෙන කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. සමීර අද දවසේ ජාතික පුවත්පත්වල වාර්තා කරපු තවත් එක තොරතුරක් ඔබට කියන්න සූදානම් වෙන්නේ ඩේලි නිවුස් පුවත්පත සඳහන් කරපු කාරණාවක් විශේෂම ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් වන බොහොම වැදගත් ප්‍රවෘත්තියක් කෙනෙක්ට අපි දැන් ඔන්ලයින් ගනුදෙනු කරන්න ගියත් සයිබර් ආරක්ෂාව ගැන දෙතුන් පාරක් හිතනවා. අපේ රටේ වෙබ් අඩවියක් පවත්වගෙන ගියත් නැත්තම් තමුන්ගේ විශේෂම ඊමේල් එකක් නැත්තම් විද්‍යුත් තැපැල් ලිපිනයක් පාවිච්චි කරනකොටත් සයිබර් ආරක්ෂාව ගැන දෙතුන් පාරක්ම හිතනවා. අපේ ක්‍රෙඩිට් කාඩ් අංක ඔය තියෙන්න පුළුවන් නැත්තම් බැංකු ගිණුම් වල විස්තර තියෙන්න පුළුවන්. අපේ රට සයිබර් ආරක්ෂාව අතින් 98 වෙනි තැනට ස්ථානගත වෙලා කියලා අද ඩේලි නිවුස් පුවත්පත කියනවා. සයිබර් සිකියුරිටි ලංකා ranks 98 කියලා මේ විදිහට තොරතුරු වාර්තා කරනවා. Sri Lanka has ranked 98th in the global cyber security index complied by the UK based national cyber security index. මේ එක්සත් රාජධානිය මුල් කරගත්ත ජාතික සයිබර් ආරක්ෂණ නාමාවලිය නැත්නම් සයිබර් ආරක්ෂණ මේ වර්ග කිරීම යටතේ 98 වන ස්ථානයට අපේ රට පත් වෙලා තිබෙන බව තමයි ওই විදිහට තොරතුරු වාර්තා කරන්නේ. අද දවසේ ඩේලි නිවුස් පුවත්පතේ අතරදී රනිල් වික්‍රමසිංහ මහත්මයා සඳහන් කරන කාරණාවක් අද ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරන. එතුමා කිසියම් ආකාරයක රජය උනන්දු කිරීමක් සිදු කරනවා මේ නඩු කටයුතු ඉක්මනින්ම ඉවර කරන්න කියලා. රනිල් asks to resume cases at හල්ස්ඩෝෆ් මේ විශේෂම ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය උපරිමාධිකරණ සංකීර්ණය හල්ස්ඩෝෆ් කියලා අපි හඳුන්වන්නේ. ඉතින් මේ නඩු කටයුතු ඉක්මනින් ඉවර කරන්න අපි දැක්ක පහුගිය දවස්වල ගින්නකුත් ඇති වුණා. හැබැයි කිසිම නඩු කටයුත්තකට අදාළ ලිපිගොනුවකට හානියක් සිද්ධ වෙලා තිබෙන්නේ නැහැ. නමුත් නඩු කටයුතු ඉක්මනින් ඉවර කරන්න කියලා හිටපු අගමැතිවරයෙක් ඒ වගේම හිටපු විපක්ෂ නායකවරයෙක් දැන් පාර්ලිමේන්තුවේ නැහැ. එතුමා කියන කතාවක් එතුමා පාර්ලිමේන්තුවට එන්න සූදානමින් ඉන්නවා කියලා පක්ෂ පැත්තෙන් ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒද නැද්ද කියන්න දන්නේ නැහැ. හැබැයි එතුමා කියනවා නඩු කටයුතු ඉක්මනට ඉවර කරන්න తాවකාලිකව කුලී පදනම මත ගත්ත තැන්වල හරි තියලා නඩුව අහලා මේ නඩු කටයුතු ඉවරයක් කරලා දාන්න කියලා එතුමන් කියන කතාව ඩේලි නිවුස් පුවත්පතට අද ওই විදිහට වාර්තා කරනවා. නජිත් ඒ ප්‍රවෘත්තිය දින වෙනත් වාර්තා කර තිබුණා. ඒ විදිහටම රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරන කාරණේ අපි යනවා දිවයින පුවත්පත වාර්තා කරන තව සිරස්තලයක් දෙසට. හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියාගේ ලැප්ටොප් එකේ මැකූ දත්ත චීනෙන් ගොඩගනී කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාගේ ලැප්ටොප් පරිගණකයේ තිබූ මකාදමන ලද රහස් තොරතුරු චීනයේ හුවායි සමාගම ලබා ගැනීමට රජය තීරණය කර තිබෙනවා කියලා සඳහන් කරනවා. අපි තව එක ප්‍රවෘත්තියකට යනවා දිනමින පුවත්පත වාර්තා කරන නජිත්. ඒ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ මුල් පිටුවේ රුපියලේ අව ප්‍රමාණය වැළැක්වීමට පියවර අරගෙන තියෙනවා කියලා සඳහනක් තියෙනවා. රටේ ආර්ථිකයට බලපෑමක් එල්ල නොවන ආකාරයෙන් රුපියල අනවශ්‍ය ලෙස අප්‍රමාණය වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පියවර අරගත්ත කියලා තමයි දිනමින පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තල වාර්තා කර තිබෙන්නේ නජිත්. ඔව් සමීර අපි විදේශ තොරතුරකට අවධානය යොමු කරන ලංකාදීපයේ සඳහන් කරන කාරණාවක් රජිනිකාන්ත් හදිසි අසනීප විරෝහල්ගත කරයි කියලා ලංකාදීපයේ කියනවා. ඉන්දියාවේ සුපිරි නළු රජිනිකාන්ත් හදිසි ඇති වූ දැඩි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇතැයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි කියලා. විශේෂම දකුණු ඉන්දියාවේ පතාක යෝධෙක් සිනමාවේ දකුණු ඉන්දියාව විතරක් නෙවෙයි අපේ රටෙත් බොහෝ පිරිසක් රජිනිකාන්ත් ආදරය කරනවා. 54 වී පසු වුණ රජිනිකාන්ත් පසුගිය පැය 48 ඇතුළත විශේෂයෙන්ම හදවතේ ඇති වූ අකර්මණ්‍ය තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කරලා තියෙනවායි කියලා වැඩි දුරටත් තොරතුරු වාර්තා කරනවා. විශේෂයෙන්ම ඉන්දියාව ගත්තොත් එහෙම කොරෝනා වෛරසයත් දැඩි ලෙස පැතිරෙන කලාපයක් විදිහට හඳුන්වනවා. මේ නිසා රජිනිකාන්ත්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ක්‍රියාමාර්ග අරගෙන තිනවා කියලා රෝහල් බලධාරීන් සඳහන් කරනවා. අද ලංකාදීප විදේශ පුවත් වලින් අපි සූදානම් කාටුන් බලන්න. අපි සූදානම් වෙන්නේ මුලින්ම දිවයින පුවත්පතට ජයරත්න වික්‍රමසිංහ අඳින ෆේස්බුක් කාටුනේ බලන්න. මේ බලන්න මොනවද කතා වෙන්නේ කියලා මේ සාමාන්‍ය මිනිස්සු දෙන්නෙක් මිනිස්සු දෙන්නෙක් කතා වෙන දෙයක්. ජයරත්න වික්‍රමසිංහ කියනවා සජිත් කියනවා බං කොරෝනා මලසිරුරු මුස්ලිම් අයට භූමදානය කරන්නත් බෞද්ධ අයට පාංශුකුලය දෙන්නත් අවස්ථාව ලබා දෙන්න කියලා සජිත් මහත්තයා එහෙම කියලා තිබ්බා.
කටහින්ද නේද බං මාළුවා නහින්නේ කියලා ඔන්න දැන් අනිත් පැත්තට අහනවා කටහින්ද නේද මාළුවා නහින්නේ කියලා බෞද්ධ අයට නම් ගැටලුවක් තිබෙන්නේ නැහැ පාංශකූලේ දෙන එක ගැන හැබැයි ඉතින් එතුමා ඒකත් ගැටලුවක් කරගෙන මේ මුස්ලිම් අයට ඒ අයගේ පැත්තට කතා කරනවද කියලාත් අපිට හිතෙනවා කොහොමුණත් සජිත් කියනවා බං කොරෝනා මලසිරුරු මුස්ලිම් අයට බූම දානය කරන්නත් බෞද්ධ අයට පාංශකූලයේ දෙන්නත් අවස්ථාව ලබා දෙන්න කියලා මාළුවා හින්දනේ කට මාළුවා නහින්නේ කට හින්දනේ කියලා තමයි ජයරත්න වික්‍රමසිංහ ඔය විදිහට කියන්නේ. සමීර. ඔව් නජිත් අපි යනවා දිවින මින පුවත්පතේ කාටුන් එකට අංජන අඳින කාටුන් එක. කාටුනේ මේ විදිහට සඳහන් කරන අපි දැක්කා පහුගිය දිනවල මේ පැණි පිළිබඳව එහෙම නැත්නම් මේ රටේ ඇතුලේ තිබෙන හෙළවසුව පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. මේක කාටුන් එකේ තියෙනවා මේ විදිහට ඇමරිකාව ලක්ෂ 10කට එන්නත් විදලලු කියලා කියනවා දෙන්නේ කතා බහ කරනවා නජිත්. එතකොට කියනවා අනිත් එක්කෙනා අපේ ලක්ෂ කීයක් පැණි බීලාද සෑර් කියලා අහනවා. අපි ලංකාදීප පුවත්පතේ පංකජ රොවින්දගේ සරදම් කාටුනේ බලන්න සූදානම් වෙන්නේ. බලන්න මේ දින කතාව වෙන්නේ මොකද්ද කියලා දේශපාලකතුමෙකුයි සරදමුනි අතර කතාවක්. මෘතදේහ ශීතකරණවල නොතියා වහා තීරණයක් ගන්න කියලා රනිල් කියනවා. මෘතදේහ ශීතකරණවල නොතියා වහා තීරණයක් ගන්න කියලා රනිල් කියනවා. එතුමා හොඳට දන්නවා බං කල් මැරුවම වෙන දේ. එතුමා හොඳට දන්නවා බං කල් මැරුවම වෙන දේ. එතුමත් හොඳට කල් මරපු කෙනෙක් හින්දා තමයි ඔය නොකිය කියන්නේ. ඔව් රජිත අපි ඊළඟට දිවෙන පුවත්පතේ චමෝත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් කාටුනේ මේ විදිහට තියෙනවා. වෙළඳ ඇමතුමා කියනවා විපක්ෂයේ කිව්වට බඩු මිල ඉහළ යාම රජයට පාලනය කරන්න බෑ කියලා. දැන් වෙළඳ ඇමතුමා කියන කතාව තමයි මේ දෙන්නේ කතාවෙන් නදිත්. අනිත් එක්කෙනා කියනවා එතකොට අර කෙලවරක් නැති ගැසට් ගැහුවේ අපේ බඩගින්දර පාලනය කරන්නද බං කියලා අහනවා. මේ කියන්නෙත් බඩගින්දර නැත්තම් නැති බැරිකම් ගැන අපි දිවයින පුවත්පතේ උදේ විමලසිරිගේ පුරසාරං කාටුනේ බලන්නේ පුරං දේශපාලකතුමත් එක්ක කතාවක්. නත්තලත් ඉවරයි නේද පුරං නත්තලත් ඉවරයි නේද පුරං කියලා දේශපාලකතුමා අහනවා. මේ පුරසාරං පුරං කියනවා නැති බැරිකම් දුප්පත් අපි ළඟ ඉතිරි වුණා පුරුදු විදියටම නත්තලත් ඉවරයි නේද පුරං කියලා අහනකොට නැති බැරිකම් දුප්පත් අපි ළඟ ඉතිරි වුණා පුරුදු විදිහටම කියලා ඔන්න දැන් පුරන් කියනවා තාමත් ඉතින් නත්තල ඉවර වෙලත් නැති බැරිකම් තාම අපි ළඟ. අපි තවත් කාටුනයක් තෝරගන්නවා තලංගම ජයසිංහගේ පලාමල්ල කාටුනේ ලංකාදීප පුවත්පතට අඳින බලන්න මේ පළාත් සභා කියලා මේ කමිසයක් වගේ එකක් ඇඳගෙන ඉන්න දේශපාලකතුමෙක්ව මේ පලාමල්ලේ ඉන්න අපේ සාමාන්‍ය මිනිස්සයා කර උඩින් තියාගෙන යනවා. ඈත මිරිඟුවකුත් පේන්න තියෙනවා මේ පළාත් සභා කියන මිරිඟුව පැත්තට මේ අරගෙන යනවා කියලා තමයි දේශපාලකතුමාව පළාත් සභා කියලා මේ දේශපාලකවරු අපි දන්නවා මේ දවස්වල දේශපාලකතුමන්ලා කියන කතාවක් පළාත් සභා මැතිවරණේ තියන්න ඕන කියලා. හැබැයි ඉතින් මේ මිරිඟුවකටද අපි මේ මිනිස්සුන්ව මේ දේශපාලකයන්ව එක්කගෙන යන්නේ කියලා ලංකාදීප පුවත්පතේ තලංගම ජයසිංහගේ පලාමල්ල කාටුනේ ওই විදිහට කියන්නේ. නජිත් අපි තව කාටුනයක් තෝරගන්නවා අංජන ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නැහැ කාටුනේ මේ විදිහට තියෙනවා. දිනමින පුවත්පතේ දෙන්නේ කතා වෙනවා සල්ලි තියනවා නම් හැමදාම නත්තල් කියනවනේ බං කියලා කියනවා එක්කෙනෙක්. එහෙම බැලුවොත් අපිට කවදාවත් නත්තල් නැහැ කියලා අනිත් එක්කෙනා කියනවා. සල්ලි තියනවා නම් තමයි නත්තල්. එහෙම බැලුවොත් අපිට කවදාවත් නත්තල් නැහැ. අපි කාටුන අවසන් කරන්න සූදානම් කවියක් තෝරගන්න. කවියට කලින් ලංකාදීප පුවත්පතේ දාසගේ මේ කාටුනේ බලලයිමු. බලන්න මේ ඉන්න දෙන්නව අඳුරගන්න පුළුවන්ද කියලා. ඇමතිවරු දෙන්නෙක් ඉන්නේ දෙන්නටම මේ දවස්වල බාධා. ජී.එල්. පීරිස් ඇමතුමා ඉන්නවා. මහාචාර්ය ජී.එල්. පීරිස් ඇමතුමා ඉන්නවා. එතුමට අර කොරෝනා වෛරසයෙන් බාධා කකුල ගැට ගහලා තින්නේ පාසල පැත්තට යන්නට එතුමට විදිහක් නැහැ. ඔය අතරේ බන්දුල ගුණවර්ධන ඇමතිතුමා වගේ කෙනෙක් බිම දිගහ වෙලා ඉන්නවා. නත්තල් බඩු මිල කියන කොලෙත් අතේ තියා එතුමට නැගිටින්න දෙන්නේ නැතුව පාගගෙන ඉන්නවා කකුලෙන් කවුද හාල් මුදලාලිලා. මේ ලංකාදීප පුවත්පතේ කාටුනේ. ඔව් නජිත් අපිට දෙවෙනි පුවත්පතේ ඕකයි තත්ත්වයේ කවියට යන්න පුළුවන්කම ලැබෙනවා. දැන් මේ විදිහට කියනවා සිහිකර ජේසු බෙලිඳා ලොව බිහිවීම ඊයේ පැතුවා සෑමදෙන සැනසීම තිබුණත් කොරෝනා වෛරස් දඟදෑම මැති ඇමතිලාට නම් නත්තල් හැමදාම ඔය විදිහට තමයි මැති ඇමතිලාට හැමදාම නත්තල් කියලා තමයි ඕකයි තත්ත්වයේ කවියෙන් කියන්නේ. ඒ කොහොමුණත් නත්තල මෙවර අපි සැමරුවේ ගෙදරට වෙලා නිවසට වෙලා බොහෝ පිරිසක් ජේසුස් වහන්සේව හදවතේ තියාගෙන ඒ සාමේ පණවිඩය හදවතේ තියාගෙන කටයුතු කළේ. අපි සූදානම් විරාමයක් ලබා ගන්න.
ඔබ නැවතත් එකතු වෙන්නේ වීකෙන්ඩ් සන්ෂයින් එක. අද නිදහස් සතියන්තය අපි මේ විදිහට ඔබව මුණ ගැහෙන අතරදී බොහොම වැදගත් දෙයක් පිළිබඳව කතා කරන්න හිතුවා. අද දවස අපිට කොහොමටවත් අමතක කරන්න බෑ. ඉතිහාසයේ 2004 අවුරුද්දේ සුනාමිය පිළිබඳව අහපු දැකපු කෙනෙක් විශේෂයෙන්ම අප අතර අපි දන්නවා හැම දෙනෙක්ම ඒ ගැන අහලා තියෙනවා. නොඅහපු නොදැකපු කෙනෙක් නැති තරම් පුංචි දරුවෝ සමහර විට අලුතෙන් ඉපදුණු අය මේ ගැන නොදන්නව ඇති. හැබැයි වැඩිහිටියෝ දෙමව්පියෝ විදිහට හැම දෙනෙක්ම සුනාමියේ දරුණු බව රුදුරු බව අත්විඳලා තියෙනවා, අත්දැකලා තියෙනවා. අද දැසන 9:30ට සුනාමි සැමරුම් වැඩසටහන ක්‍රියාත්මකයි. ජාතික සුරක්ෂිතතා දිනය වෙනුවෙන් රටක් විදිහට ආරක්ෂිතව ඉන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව අපි ටිකක් හරි හිතන්න ගත්තේ සුනාමියෙන් පස්සේ. හැබැයි සුනාමියෙන් බෙද වැටුණු ජීවිත සෑහෙන ප්‍රමාණයක් දැන් ගොඩ අරගෙන ගොඩ නැගිලා ඉස්සරහට අනාගතයක් ගැන හිතමින් යන කාල සීමාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. අපි ඒ හින්දාම අපිට මොන අභියෝගයක් ආවත් කොහොමද අපි ඒව ජයගන්නේ කියන කාරණාව බොහොම වැදගත්. මේ පිළිබඳව කතා කරන්න විශේෂ කෙනෙක්ට අද දවසේ මැදිරියට ආරාධනා කළා. අපි හඳුනගනිමු කවුරුන්ද කියලා. එතුමන් දුටු පමණින් ඔබ හඳුනා ගන්නවා. නිතරම අපිත් එක්ක අපේ වැඩසටහනට සම්බන්ධ වෙන කෙනෙක්. එතුමන් ආර්යශීල වික්‍රමනායක මැතිතුමන්, පැල්වත්ත කිරිසමාකමේ සභාපතිතුමන්, ඒ වගේම මව්බිම ලංකා පදනමේ සභාපතිතුමන්, නිර්මාතෘවරයා විදිහට කටයුතු කරනවා. ඔබතුමන්ට සුබ දැසනක් ප්‍රාර්ථනා කරනවා. මාස් ඩ්‍රයිවර්ස් ආයතනයේ සභාපති, මොකද ඒක තමයි සම්බන්ධ මේ වැඩේට. හොඳයි. මාස් ඩ්‍රයිවර්ස් ආයතනයේත් නිර්මාතෘවරයා විදිහට, සභාපතිවරයා විදිහට එතුමන් කටයුතු කරනවා. දැන් අපි දන්නවා එතුමන් රටක් ගැන කතා කරනකොට, රටේ අනාගතය ගැන කතා කරනකොට සෑහෙන උරදෙන චරිතයක් බවට පත් වෙලා ඉන්නවා. අපේ රට ආර්ථිකයෙන් ටිකක් ඉස්සරහට ගෙන යන්න දශමිකින් හරි උදව් කරන පිරිස අතරදී එතුමන් පෙරමුණේ ඉන්නවා. ඒ හින්දා තමයි අපි එතුමන්ට අද දවසේ ආරාධනා කළේ. අපි පටන් ගමුකෝ ආර්යශීල වික්‍රමනායක මහත්මයා. මේ දැන් ඔබතුමන්ගේ ගමත් ගාල්ලේනේ. ගාල්ලේ බොහෝ පිරිසකට සුනාමියෙන් දැඩි බලපෑම් මෙල්ල වුණා. අපි අහලා තිබුණු නැති දෙයක් තමයි සුනාමිය කියන්නේ. ඒ කාලේදී අවුරුදු 16කට කලින් සුනාමිය කියන්නේ හරි පුදුම දෙයක්. මුහුද ගොඩට ගලනවා කියන කාරණාව කිසිම කෙනෙක් අහලා දැකලා තිබෙන්නේ අර විහාර මහදේවිගේ කාලේ මුහුද ගොඩ වෙලුවා. එහෙම අහලා තියෙනවා. එහෙම අහලා තියෙනවා. හැබැයි සුනාමිය කියන වචනවත් අහලා නැහැ. සුනාමිය කියන වචනවත් අහලා තිබෙනවා. ඔබතුමන්ටත් අත්දැකීම් ඇති. අපි එතනින්ම පටන් ගමු. දැන් මේ සිද්ධිය වෙට වෙලාවේ ඒ මොහොතේම මට ටෙලිෆෝන් කෝල් එකක් ආවා. මොකද මං ගාල්ලේ කොළඹේදී මම ගාල්ලේ මගේ නැව්වගයක් වැඩ කර තිබුණා. බෝට්ටු වගේක් තිබුණා ගාල්ලේ වරායේ. මට ගාල්ලේ නැවේ හිටපු ස්කිපර් මට කතා කරලා කිව්වා සර් බෝට්ටුව ගොඩ ගියා කියලා. ඒ ගොඩ යන්න නම් ගාල්ලේ ගලක් උඩ යන්න ඕන, කොහේ හරි වැරදි විදිහට ගිහිල්ලා. මං කෑ ගැව්වා තමුස්ට පිස්සුද මේ ගල් උඩ යන්නේ කියලා. නෑ සර් බෝට්ටුව රැල්ලක් ඇවිල්ලා උත්ලා ගිහලා මං අහුවා කොහෙද තියෙන්නේ කියලා. ගොඩ කිව්වා. හැතැම්මක් විතර දුරින් ගොඩින් කිව්වා තියෙන්නේ. එතකොට මට තේරුණා මේ අපි අහලා තියෙන්නේ ටයිඩල් වේව් කියලා, රැල්ලක් ඇවිල්ලා ගොඩ යන එක. උදාම් රළ මුහුද. මම ඒක තමයි ඉස්සෙල්ලම හිතාගත්තේ. ඒක හිතාගෙන මම ටෙලිෆෝන් කෝල්ස් මට එනවා ලංකාව පුරාම මේක කියලා මොකද්ද මේ උනේ අරකද මේකද. දැන් මේක මම දැනගත්ත ගමන් මම දැනගත්තා මේක අපිට මේ වෙනවා කියලා. එතකොට මට කොළඹ වරායට පයිලට් ස්ටේෂන් එක කතා කරලා කිව්වා නැව් එකක්වත් ගන්න එපා දැන් ඇතුළට. දැන් මෙහෙම සිද්ධියක් වෙනවා, ඔක්කොම එළිය තියාගන්න, ඇතුළට එන්න එපා, මෙහෙම රැල්ලක් එනවා කියලා. ඒගොල්ලොනුත් ඒකෙන් මුකුත් උනේ නැහැ. ගාල්ලේ කොළඹ වරායේ මොනකම තුනේ නැහැ සිද්ධියේ. ඒතර පාන්දුරේ අපේ කට්ටියක් වැඩ කරුවා. ඒගොල්ලන්ට කිව්වා මුහුදට යන්න ලොකු රැල්ලක් එනවා කියලා. මම දන්නේ මේ රැල්ලක් ගැන විතරයි. හිතලා තියෙන ගොඩ හිටියොත් තමයි ප්‍රශ්නේ වෙන්නේ කියලා. ඒතර මගේ නමක් ඉන්දියාවේ බඩුපට්ටමින් තිබුණා. මම ඒගොල්ලන්ට කතා කරලා කිව්වා ලණු බුරුල් කරගෙන මේ නැව ලේස්ති වෙලා ඉන්න, මේම රැල්ලක් එනවා උඩ පහළ යන එක විතරයි වෙන්නේ. හැබැයි ලණු බුරුල් කරන්න කියලා මම එච්චර කියලා හිතා. ඒ අතරතුරේ මගේ ගාම දැන් මම එනකොට 9 විතර වෙලා මම කතා කරනවා මේ ටෙලිෆෝන් එකේ යාළුවන්ට කතා කරනකොට කියනකොට මගේ පොඩි පුතා ඉදකට මට ඇඟිල්ලෙන් යනකොට නෝ තාත්ති this is tsunami. මට තේරෙන්නේ මොනවද මේ කියන්නේ කියලා. මෙයා කියනවා නෝ තාත්ති this is tsunami කියලා. එතකොට අවුරුදු 8ක් 10ක් විතර ළමයා. ඉතින් මම මොකද මම කෑ ගන්නකොට ශබ්ද කරන්න එපා කියලා මම මම කතා කරලා මගේ හැව කතා කරලා මොකද කියන්නේ කියලා. කිව්වා ඔක සුනාමි කියන්නේ හාබර් වේව් කියන එකට ජපන් වචනේ තමයි සුනාමි. ඒක හාබර් එකකට ඇවිල්ලා තමයි ගොඩට යන්නේ. ඒක තමයි කියන්නේ සුනාමි කියලා කියන්නේ. මේක හාබර් වේව්. මම ඔයා කොහොමද මේව දන්නේ කියලා. නෑ මම ජියෝග්‍රැෆි වලට ඉගෙනුවා මේ ගිය අවුරුද්දේ කියලා. එයාගෙන් තමයි මමත් ඉගෙන ගත්තේ. ඉතින්
එතකොට අපිට කලින් කියලා තිබුණා නම් මේවා ඉගෙන ගන්න තිබුණා නම් අපි දන්නවා. ඉතින් ඒක හැබැයි එහෙම දෙයක්ුත් වෙලා අපි ආයිත් රේල් පාරවල් ගොඩ කියලා අපි එහෙම කාර්ය කරගෙන ගියා පාර වෙද්ද බලන්න අපි දැක්කා බෝට්ටු ගොඩ ඇවිල්ලා තියෙනවා රේල් පාර කැලවිලා රේල් කැලවිලා ගිහලා තියෙනවා අපි තෝ මේවා හදන්න විශාල වියදමක් යයි කියලා. අපි ඊටමත් කෙටි කාලෙක ඔක්කොම සුද්ධ කරගෙන රේල් පාරවල් හදාගත්තා මාතර වෙනකම්. ආදලා මේ අපිට මම කියන්න ඕනේ අපි එහෙම ජාතියක් අපිට ඕනේ නම් පුළුවන් මේක කරගන්න. ඉතින් සුනාමියක් ආවයි කියලා අපි කවුරුත් ආධාරයකම් බලන් හිටියේ. අපි ඔක්කොම එකතු වෙලා ඒක හදාගෙන සුද්ධ කරන පාරවල් සුද්ධ කරගෙන සාමාන්‍යයෙන් බොහොම ඉක්මනට නැවත පිටු පුතත්තට පත් කරගත්තා. හර්ෂිලි මහත්මයා දැන් ඔබතුමන් ව්‍යවසායකයෙක් ව්‍යාපාරිකයෙක් අලුත් චින්තනයන් ඔස්සේ අලුත් ප්‍රතිපත්ති අලුත් සංකල්ප ඔස්සේ රට හසුරුවන්නට දායකත්වයක් දක්වන කෙනෙක්. සුනාමීනුත් බොහෝ ව්‍යාපාරිකයන් ව්‍යවසායකයන් බැටකෑව. අපි දැක්කා මේ කඩ නැත්තම් හෝටල් මේ හැමදේම විනාශ වෙලා බොහෝ පිරිසක් ජීවිතයේ ගොඩනගන්න අලුතින්ම පියවර තබන්න සිද්ධ වුණා. අන්තිමට බොහෝ පිරිසකට ඉතුරුනේ අර ඇඳිවත විතරයි කියන කාරණාව අපි හැමදෙනෙක්ම දන්නවා. අදත් ඔය වගේ දේවල් සිද්ධ වෙනවා. සුනාමිය තරම් දරුණු නැති වුණත් ව්‍යාපාරිකයෝ ව්‍යවසායිකයෝ ඕන තරම් අපි දකිනවා මේ විවිධ අභියෝගයන්ට ලක් වෙනවා. මොකද්ද දෙන්න තියෙන පණිවිඩය? නෑ මම එදත් කියනවා අදත් කියනවා යකව කියන තරම් කළු නැහැ කියලා. මම වෛද්‍ය සභාවට ගිහිලා දේශනයක් තිබුණා මට මම ඒ වෙලාවෙත් කිව්වා. අපි ඕන කියන බාන්නකෝ IDH ස්පිරිතාලේ. ඒ දොස්තර මහත්තයා හැමදාම අපිට කතා කරනෝනේ කියනවා අපිට එක්කෙනෙකුටවත් තාම හැදිලා නැහැ කියලා. ඒ කියන්නේ පවතින්න ඕන විදිහට පැවතුනා නම් මොකද අපි හැමෝම නිවාඩු කාලෙට සරම්ප පැපොල සහ කම්බුල්ගාය වගේ ලෙඩ හැදෙනවා. එතන අපි ගෙදරට යනවද? ගෙදරින් එළියට යනවද? නෑනේ. අල්ලපු ගෙදර මිනිස්සු වතුර ටික ගහලා දෙනවා ගෙදෙට්ට. කන්න මොන හරි ඕනනම් ගෙනත් දෙනවා. ඒකම අල්ලපු ගෙදෙට්ට උනත් අල්ලපු ගෙදර මිනිස්සුත් එහෙම තමයි කරන්නේ. අපි එකිනෙකා එක සහයෝගයෙන් ජීවත් වුණු ජාතියක්. ඉතින් අපි ලෙඩ එතකොට කොහොමදක් කියලා ඔය දැන් වගේ නිරෝධන කියලා කොලයක් ගහගෙන මේව කරන්නේ ඔය නිරෝධන නෙමෙයි ඔකට ඉස්සර තුනේ කොහොමදක්. මුළු ගමම ලංකාවම හැමෝම දන්න කොහොමදක් කියනකොට එතන බෝවෙන් රෝගෙත් තියෙනවා කියලා. කරත්තෙවත් එතකොට ඒ කරත්තෙවත් ඒ පැත්තෙන් යන්නේ නැහැ ගේ යයිනේ අනිත් පැත්තෙන් යන්නේ. ඉතින් හැබැයි අර දවස් 14 ඉවරුණාන් පස්සේ උදේ 5ට ඉස්සෙල්ලා නාන්න කියලා කියනවා. මොකද විස බීජ බෝ වෙන නිසා. ඒ දවස් 7 නාලේ ඉස්කෝලේ යන ළමයි ආපහු. ඉතින් මේක අලුත් දෙයක් නෙවෙයි අපිට. මම කියන්නේ රෝගය වෙනස් වෙන්න පුළුවන්. අපිට නොයෙකුත් රෝග බෝ වෙන රෝග මේවා හැදිලා තියෙනවානේ. ඉතින් එක જાතිය ආවට අපි ඒවෙන් අපි ගොරක කන තුණු පහේ තියෙන දාන කහ ටික හදාගෙන කන මේ අපි විශේෂම තුණු පහ ගුලියක් එක්ක තුන් වේලටම කෑම කන මිනිස්සුනේ. ඉතින් ඒක නිසා මම කියන්නේ අපිට අත්වැදකම් අපිට පවතින ක්‍රමයක් අපිට ආවේනික ක්‍රමයක්. දූපත රටක් හැටියට මිලියන 20 ගණනක් වෙනකන් ජනගහනය වැඩුණා කියලා අපි මැරෙනවා කියන එක නෙමෙයිනේ. හොඳයි අපිට මොහොතක් දෙන්න අපි විරාමයක් ලබා ගමු. විරාමයකින් පස්සෙත් කතා කරමු මේ පිළිබඳව. ඔබට අදත් එකතු වෙන වීකෙන්ඩ් සන්ෂයින් එක අපි කතා කරමින් ඉන්නේ ආරේශීල වික්‍රමනායක මහත්මයාත් එක්ක. එතුමන් මාස්ටර් ඩයිවර්ස් ඒ වගේම පැල්වත්ත ක්‍රිසමාගමේ සභාපතිතුමන් විතරක් නෙවෙයි මව්බිම ලංකා පදන මේ නිර්මාතෘවරයා සභාපතිතුමන්. ඉතින් එතුමන්ගෙන් ගන්න බොහෝ දේ අපිට තියෙනවා. විශේෂයෙන්ම වැටුණු තැනකදී කොහොමද නැගිටින්නේ කියන කාරණාව පිළිබඳව කතා කරන හොඳම චරිතයක් එතුමන්. ජීවිතයේ අභියෝග බොහෝ ප්‍රමාණයකට එතුමන් සාර්ථකව මුහුණ දීලා තියෙනවා. ආරේශීල මහත්මයා මේ හර දැන් මේ කාල සීමාවේදී අපිට විශේෂයෙන්ම දැන් සංචාරක කර්මාන්තය ටිකක් කඩාවැටීමක් දක්නට ලැබෙනවා. හේතුව තමයි සංචාරකයන්ට එන්න විදිහක් නෑ අපේ රටට. හරියට නිකන් අර සුනාමිය කාලේ හෝටල් ඒ වගේම පුංචි අර රෙස්ටොරන්ට් නැත්නම් අවන්හල් කැඩිලා බිඳිලා ගිහිල්ලා සංචාරක කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වෙලා තිබ්බා. ඒ කාලේ වගේම තමයි මේ කාලෙත්. මේ කාලේ සංචාරකයෝ නෑ. කොහොමද අපේ ව්‍යාපාරිකයෝ ව්‍යවසායිකයෝ මේ ඉස්සරහට කටයුතු කරන්නේ? ඇති වෙච්ච වෙලාවේ මම දන්නවා සභාපතිනිය හොටල් සංස්ථාවේ මට කතා කරලා කිව්වා මේක මට ඩි ගොඩක් බාලා එතුමිය වුණත් මම යාට කතා කරලා කිව්වා මේක අපි කරන්න ඕනේ මේ විදියට කියලා මම යෝජනා කරුව ක්‍රමයක්. දැන් අපි නිරෝධනය කියන ඔය දැන් කියන නිරෝධනය කරපු පොහොසත් අය යුරෝපයේ ඉන්නවා කූඩු වෙලා එළියට බහින්න බැරුව මානසික ආතතිය හැදෙන කට්ටිය.
ඒගොල්ලෝ ඕන මුදලක් වියදම් කරන්න කැමති ඇවිල්ලා නිදහසේ අපේ වගේ රටක ඇවිදින්න. ඒක අපි ඒගොල්ලන්ට දෙන්න පුළුවන් අර පොඩි අඩු මුදලකට නෙවෙයි. ඩොලර් 200ක වගේ දවසක මුදලකට මේක මේ කාමර ටික ආයතනයකින් කාමර තියෙන හෝටල් කීපයක් තියෙන විශාල සමාගම් වලට බාර දෙන්න කියලා. බාර දීලා ඒගොල්ලන්ට ඒ කියන්නේ සේවකයන් මාසයකට ඒගොල්ලෝ නිරෝධනය කරපු සහතික තියෙන දොස්තරලා සහතික කරපු කණ්ඩායමක් වෙනකොට මාසයක් එතන ඉන්න ඕනේ. ඉස්සර ඇවිල්ලා තියෙන්නේ කට්ටියක් එනවා ප්ලේන් එකක තුමාන දෙකකට ඒගොල්ලන් ගිහිල්ලා අලුතෙන් කට්ටියක් අරන් එනවා මේ ආපු කට්ටිය මෙහෙට දානවා මේගොල්ලන් අරන් යනවා. ඕම තමයි ඒ නිවාඩු සමය ගත කරුවේ යුරෝපයේ ඒ කාලේ පාරවල් වල කෙසෙල් ගෙඩියක් කකා පාරේ ඇරිතර පොණතව විදින සංචාරකයෝ මේ රටේ හිටියේ නෑ ඒ කාලේ. ඒ කාලේ විශාල මුදලක් දීලා හෝටලෙට ගෙවලා ඉන්න සෙනගක් හිටියේ. අන්න ඒකට ආපහු යන්න කියලා. එතකොට අපි ටූරිස් ගයිඩ්වත් අර මේක ලබච්ච මනුස්සයෙක් එන්නේ. බස් එකේ ඩ්‍රයිවර්ත් අර සහතික තියෙන කෙනෙක් එන්නේ. එයා මාසයක් ඒ හෝටලේ වැඩ කරන්න ඕනේ. ඒක කණ්ඩායමක් යනකොට මාසයකට පස්සේ අනිත් කට්ටිය එන්න ඕනේ. ඒක තමයි අපි මේ දැන් යෝජනා කරලා මේ දැන් හෙට අනිද්දා රුසියාවෙන් එනවා කියන කතාව වෙන්නේ. අන්න ඒක තමයි වෙන්නේ. එතකොට සල්ලි අන්න එතකොට අපිට හැම දෙනාටම රස්සාව දීලා අර වැඩි මුදලක් අරගෙන ඒ කියන්නේ යුරෝපයේ රුසියාව වුණත් මේ වෙනකොට විශාල මුදල් ඩොලර් 200ක් කියන එක මුදලක් නෙවෙයි. ඒක කියන්නේ රටවල් දැන් මාලදීපේ සමහර ඒවා ඩොලර් 5000යි 1000යි අපේම ගාල්ලේ කොටුවේ ඩොලර් 1000ක් දවසකට. ඉතින් ගාල්ලේ කොටුවේ තියෙන හෝටල් එකට. ඉතින් එහෙම ගෙවන්න කැමති මිනිස්සු ඉන්නකොට අපි ඒගොල්ලන් ගෙනල්ලා මේ කර්මාන්තය පටන් ගන්න ඕනේ. ඒක අර නිරෝධන ක්‍රමයට කරන්න ඕනේ. ඒගොල්ලන්ට යන්න බෑ කොහෙවත්. ඒගොල්ලන් කෙලින්ම බස් එකේම නැගලා අතෙන්ට යන්න ඕනේ. ඒ දවස් 14ම නිරෝධනයේම ඉඳලා නිරෝධනය වෙන කොහෙවත් කන්න බෑ. ඒගොල්ලන් සල්ලි ගෙවලා එන්න ඕන කෑම වලටත් එක්ක සල්ලි ගෙවලා කෑම කාලේ හොටලේ ඒ කොටුව සීගිරේට යනවනම් සීගිරේට යන්න පුළුවන්. හැබැයි අර කට්ටියත් එක්කමයි යන්න ඕනේ. ඒ කට්ටියත් එක්කමයි එන්න ඕනේ. ඒ කට්ටිය ගනුදෙනු කරන්න බෑ. ඒගොල්ලන් අර ආරක්ෂා ඇඳුම් ඇඳගෙන වෙන විදිහට ඒ කට්ටිය වෙනම ගෲප් එකක එහෙම ගිහිල්ලා එහෙම එන්න ඕනේ. ඒකට තමයි අද තියෙන නියම මිලක් අය කරගන්න පුළුවන්. අපිට රටේ තියෙන දේවල් එතකොට අර කර්මාන්තය නැවත නැගිටින්න සහ අර බොහොම අඩු මුදලට කරන්නේ නැති හොඳ නැවත හොඳ ශක්තිමත් අපේ රට හැමෝම කියන මේ හොඳයි කියලා. ඉතින් ඇවිල්ලා බලන්න කියලා බලන්න කොච්චර දේවල් තියෙනවද. ඉතින් ඒක නිසා මේකට අපි ගෙන්න අරින්න ඕන හරි අපරාධයක් පාවිච්චි කරුවේ නැත්තම් අර කාලයක් තිස්සේ නියම මිල ලැබුණ නැහැ කියන දේ. ඒක තමයි කියන්නේ නියම මිල ගන්න නම් රටේ ඉන්නවා ලෝකේ ඉන්නවා හරියට ධනවත්තු මේ මුදල ගෙවන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන් ඇවිල්ලා ඒගොල්ලන් එක මේ කනුදෙනු කෙරුවා නම් අර නියම රටට ඔබින රටට වටින සීගිරි වගේ තැනක ගිහිල්ලා බලන්න කොච්චර පින් කරලා තියෙනවද මිනිස්සෙක්. දැතින් හදපු දේවල් මේවා. මේ අවුරුදු කී දාහකට ඉස්සෙල්ලාද. අවසාන වශයෙන් ඔබතුමාගෙන් අහන්න තියෙන කාරණාව දැන් සමාජයේ බොහෝ පිරිසක් ඉන්නවර හැමෝටම දැන් අර අපි කියන්නේ ව්‍යවසායකයෝ කියන්නේ වෙනමම මයින්ඩ් සෙට් එකක් නැත්තම් ඔළුව වෙනමම විදිහකට හැදිච්ච පිරිසක්නේ මේ අභියෝග ජය ගන්න. සාමාන්‍ය මිනිස්සෙක් එහෙම නෙමෙයි. හැබැයි සාමාන්‍ය මිනිස්සෙක්ට මොකද්ද මේ වෙලාවේදී කරන්න තියෙන දේ ඔබතුමන්ගේ උපදෙස් මොකක්ද? ඔය සාමාන්‍ය කියන කතාව අසාමාන්‍ය මිනිහෙකුට විතරයි බඩගිනි මැරෙන්න පුළුවන්. ඒ කියන්නේ හිතන්නත් බැරි මොනවත් කරන්න නැති ඒක සිංහලෙන් කැත වචන තියෙනවට කියන. එහෙම නැතුව නිකන් මේ යාචකයෙක් වගේ මට්ටමේ මිනිස්සෙක් අතපය කැඩලා නම් යාචකයෙක් වෙන්න පුළුවන්. අත් දෙක තියෙනවා නම් මොනවා හරි කර්මාන්තයක් කරන්න පුළුවන්. ඉතින් මේ රටේ කාටවත් කොස්පලයක් හිටව ගන්න පුළුවන්. පොල්පලයක් හිටව ගන්න පුළුවන්. ඒක ගෙඩි ගන්න පුළුවන්. මඤ්ඤොක්කාට ඕන තරම් බලන්න මේ දැන් යනකොට බලන්න දක්ෂිණාදිවේගේ දෙපැත්තේ මඤ්ඤොක්කා දැන් කහ නැහැ කිව්වනේ. කහ පිටටින් ගෙන යවනේ. දැන් පාරවල් දිගේ කොට ගහලා තියෙනවා. කොච්චර කාලද දැන් මාස කීයද උනේ? ඉතින් මේ අපේ ගෙදරවල් පිටිපස්සේ තියුණු කහ පඳුරනේ. ඕක කවුරු හරි ගෙදර කෙනෙක් කිව්වහම අල දෙකක් තුනක් ගලවලා තියලා වේලලා ඒක තල්ලා ඉවරලා අඹරලා තමයි කහ හදන්නේ. ඕක මහා මේ හදෙන් එන මොකක්වත් නෙමෙයි. ඉතින් ඒක නිසා අපිට මේ නෑ බෑ මේ වගේ මේ කෘෂි ආර්ථිකයක් තියෙන රටක මේකේ මිනිහෙක් බඩගින්නේ මැරෙනවා කිව්වොත් එහෙම ඒ මනුස්සයාට අතපය හොල්ලන්න බැරි මනුස්සයෙක් වෙන්න ඕනේ. හොඳයි. ඔබතුමන් සඳහන් කරන කාරණා බොහොම වැදගත්. අර කිසිම කෙනෙක්ට
බඩගින්නේ ඉපදෙන්න පුළුවන් වුණාට බඩගින්නේ මැරෙනවා නම් ඒක සාධාරණ නෑ. ජීවත් වෙන කාලය තුල ඔබේ අතපය ශක්තිමත් නම් ඔබට පුළුවන් ඔබේ ජීවිකාව කරගෙන දියුණුවටපත් වෙන්න. ඒ තමයි එතුමන්ගේ අදහස්. බොහොම වටිනවා. අපි සූදානම් සාකච්ඡාව අවසන් කරන්න. අපි විශේෂ ස්තුතිවන්ත වෙන අපිත් එක්ක එකතු වුණාට මාස්ටර් ඩයිවර්ස් ඒ වගේම පැල්වත්ත කිරි සමාගමේ සභාපතිතුමන් ඒ විතරක් නෙවෙයි මව්බිම ලංකා පදන මේ නිර්මාතෘතුමන් සභාපතිතුමන් වශයෙන් කටයුතු කරනවා ආර්ය ශීල වික්‍රමනායක මහත්මයා. බොහොම ස්තුතියි. නැවතවරක් අපිත් එක්ක එකතු වුණාට අපි සාකච්ඡාව අවසන් කරන්න සූදානම්. යලිත් අපි ඔබ මුණ ගැහෙන්නේ හෙට උදෑසන වීකෙන්ඩ් සන්ෂයින් තුලින්. අපි ගිහින් එන්න සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැම දිනෙකටම.